ගිය අපි සාකච්ඡා කරේ අලෙවි උපාය මාර්ග සම්බන්ධයෙන්. අලෙවි උපාය මාර්ග සකස් කරන්නේ සමස්ත උපාය මාර්ගවල ආයතනයක් සකස් කරන සමස්ත උපාය මාර්ගවල එක කොටසක් විදියට අලෙවි මොන දෙපාර්තමේන්තුව කියන අලෙවි අංශය කියන SBU එක ස්ට්‍රැටජික් බිස්නස් යුනිට් එක යටතේ තමයි මේ ආයතනයක අලෙවිය සැලසුම් කරන්නේ. ඒ ආයතනයක් සමස්ත ආයතනයේ ක්‍රියාකාරීත්වයටම ඉදිරි අවුරුදු ගණනාවකද උපාය මාර්ග සකස් කරනවා. ඒක අපි කියනවා ආයතන උපාය මාර්ගය කියලා. ඒක ලොකු පික්චර් එක, ලොකු පින්තූර. ඒ ඇතුලේ අලෙවිය සම්බන්ධයෙන් අලෙවිය කොච්චරක් වැඩි කරනවද ඒකට සම්බන්ධ අනිකුත් අතර මේන් ඔබ්ජෙක්ටිව් එක තමයි සර්විස් කරන එක වැඩි කරගන්න එක. ඒක තමයි ආයතනයේ ඩෙවලොප්මන්ට් එකට හේතු වෙන සංවර්ධනයට හේතු වන මේ ප්‍රධාන සාධකය වෙන්නේ. භාණ්ඩ සේවා අලෙවියට නෝර එක මාකට් ෂෙයාර් එකත් වැඩි කරගන්න. ඒකට හරියන විදිහට අනිකුත් SBUs වල මානව සම්පත් කොහොමද සකස් කරන්නේ? තැපයුම්, මෙහෙයුම්, ෆයිනෑන්ස්, ලීගල් ඒ සියල්ලම සකස් කරන්න කියන එක අර ප්‍රධාන සාධකයක් එක්කලා සම්බන්ධ වෙලා තියෙන දේවල්. අලෙවි දෙපාර්තමේන්තුවේ අලෙවි කරන මේ උපාය මාර්ග කල්පනා කරන ව්‍යාපාර ඒකේ ස්ට්‍රැටජික් බිස්නස් එකේ අරමුණු ඉලක්ක තමයි ආයතනයේ සමස්ත ඉලක්කය වෙන්නේ අවසානයේදී. ඉතින් ඒ සඳහා අපි මූලිකවම මේ පරිසර විශ්ලේෂණය කරන්න ඕන. මම ඉස්කී මතක් කරා. ඒ පරිසරය ආකාර කිහිපයකට අපිට කඩා ගන්න පුළුවන්. බාහිර පරිසරය, අභ්‍යන්තර පරිසරය කියලා. ඒ බාහිර පරිසරය තව දෙක තුනකට කඩා ගන්න පුළුවන්. ගෝලීය පරිසරය, දේශීය පරිසරය නැත්නම් උපක්‍රමික පරිසරය, අනික තරංගකාරී පරිසරය. ඒ ඔක්කොම බාහිර පරිසරය සාධක. අනිත් පැත්තෙන් අභ්‍යන්තර පරිසරය. ඒක අභ්‍යන්තර පරිසරයේ තියෙන ශක්තිය සහ දුර්වලතා මොනවද කියන එක හඳුනා ගන්න. බාහිර පරිසරයේ තියෙන අවස්ථා සහ ප්‍රඥා මොනවද කියන එක හඳුනා ගන්න. අභ්‍යන්තර ශක්තියෙන් අභ්‍යන්තර දුර්වලතා කියන්නේ කල්පනා කරන්න පාලනය කරන්න පුළුවන් පාලනය කළ යුතු දේවල්. කල්පනා කරගන්න ඕන අභ්‍යන්තර ශක්තියෙන් වැඩි කරගන්න. අභ්‍යන්තර දුර්වලතා අවම කරගන්න. ඒ මොනොත් තමයි අර බාහිර අවස්ථා වලින් උපරිම ප්‍රයෝජනය අරගෙන තමන්ගේ අලෙවි ප්‍රමාණය වෙළඳපොළ කොටසක් වැඩි කරගන්න පුළුවන්. ඒ බාහිර තර්ජන හෝ බාහිර අවස්ථා අපිට පාලනය කරන්න බෑ. ඒක අන්කන්ට්‍රෝලබල් වේරියබල්. අපිට පුළුවන් වෙන්නේ අපේ අභ්‍යන්තර සාධක. අභ්‍යන්තර සාධක පිට ශක්තිය සහ දුර්වලතා පාලනය කරන්න ඕන දේවල්. පාලනය කළ යුතු දේවල්. කළමනාකරුවෙක් ඉන්නේ. කළමනාකරුවෙක් ඉන්නේ ඒ අදාළ ශක්තිය වැඩි කරන්න දුර්වලතාවම කරන්න. එයා ඒකට විවිධ ක්‍රියාමාර්ග ගන්නවා. ඒක තමයි කළමනාකරන තුල අපි කරන්නේ. ඒක පාවිච්චි කරලා එළියේ තියෙන අවස්ථාවවල උපරිම ප්‍රයෝජන ගන්නවා. බාහිර තර්ජන මග අරිනවා. බාහිර තර්ජන වල මුහුණ දෙනවා කියන එක නෑ. ඒවා මග අරිනවා කියනවා. මග අරගෙන තමයි ඒක කරන්නේ. උල්ට කළමනාකරන කාර්යසන උපක්‍රමික කළමනාකරන කාර්යය වෙන්නේ. ඒක අපි වේලාසනේ පරිසරයේ තත්ත්වයන් කියලා සකස් කරගන්නවා, ඇනලයිස් කරලා මේ සාධක අනුමත අපිට යන්න පුළුවන් ඉලක්ක. ඒ ඉලක්ක දරා ආයතනයේ මෙහෙවන එක කළමනාකරණය කරනවා. ඒ මෙහෙවන ක්‍රියාවලිය අතරේ තමන්ගේ ඉලක්ක වලින් පිටපයින්කොට ඒක විශ්ලේෂණය කළා නැවත අර මේ අදාළ ගමන් මාර්ගයට දාගන්න එක තමයි පාලන ක්‍රියාවලිය කියන්නේ. පාලන ක්‍රියාවලිය. ඒ පරිසර විශ්ලේෂණයේදී මම කියු විදිහට බාහිර පරිසරය, අභ්‍යන්තර පරිසරය මේ විදිහට විශ්ලේෂණය කරන්න පුළුවන්. ඒකට ඒකෙදී බාහිර පරිසරයේ තියෙන සාධක මැක්‍රෝ ඇනලිසිස් එකක් උපාය මාර්ග සකස් කරද්දීම අපිට විශ්ලේෂණය කරලා බලන්න. ඒකට අභ්‍යන්තර පරිසරයේ විශ්ලේෂණය කරන ක්‍රම දෙකක්. කතා කරායිද කොට්ලර් විසින් ඉදිරිපත් කරපු ක්‍රමයක් මයිකල් පෝටර් විසින් ඉදිරිපත් කරපු මේ පංච බල විග්‍රහය මයිකල් පෝටර්ගේ. ඊළඟට අභ්‍යන්තර විශ්ලේෂණය ආයතන ඇතුලේ ශක්තිය සහ දුර්වලතා කොහොමද කියලා හඳුනගන්න එකට මයිකල් පෝටර් විසින් ඉදිරිපත් කරපු
වටිනාකම් දාම විශ්ලේෂණය කියන එක මයිකල් පොට හැමතිස්සෙම මේ ඉදිරිපත් කරන්නේ ආයතනයේ කාර්යක්ෂමතාවය විදිහට නම් වුණා. ආයතනයේ කාර්යක්ෂමතාවය කියන්නේ ආයතනයේ තියෙන සම්පත් වලින් උපරිම ප්‍රයෝජන ගන්නවා නාස්තිය අපතේ අවශ්‍යයි. ඒක යොදවුම් වලට සාපේක්ෂව යොදවන සම්පත් වලට සාපේක්ෂව නිෂ්පාදනය කරන ප්‍රමාණය ප්‍රතිඵල ආයතනයට උපරිම ප්‍රයෝජන ගන්න පුළුවන් මට්ටමක තියෙනවා. තමයි කාර්යක්ෂමතාවයේ ඵලදායීතාවය ඉහළ. ඵලදායී කියන්නේ ඇත්තටම බාහිර සමාජයේ කවුද අනුන්දන කරවන්ට. හරි? ඒගොල්ලන්ට අවශ්‍ය කරන වහන්න මොනවද කියලා හඳුනාගෙන නිපදවීම තමයි ඵලදායී කියන්නේ. මොකද ඒක උණු තමයි විකුණ ගන්න පුළුවන් වෙන්නේ. විකුණ ගන්න පුළුවන් නේ. නැත්නම් අපි බාහිර ගන්න කරුවෝ කැමති නැති ඒගොල්ලන්ගේ අවශ්‍යතාවය සම්පූර්ණ කරන්න නැති ඒගොල්ලන්ගේ වටිනාකමට ඒගොල්ලෝ ඉන්න වටිනාකමක් ලැබෙන්නේ නැති දෙයක් නිපදවුවොත් අපිට ඒක අලෙවි කරන්න බෑ. ඒක ඵලදායී නොවන බාණ්ඩයක්. ඊළඟට ඒ බාණ්ඩේ නිපදවීමේදී යොදවන සම්පත් ශ්‍රමය වෙන්න පුළුවන්, අමුද්‍රව්‍ය වෙන්න පුළුවන්, සූත් වෙන්න පුළුවන්, බලය වෙන්න පුළුවන්. ඒ සියලු දේම ඉතාම කාර්යක්ෂමව යොදවලා නාස්තිය අපතේ අවම කරගන්න මට්ටමට වහන්න නිපදවන එක තමයි කාර්යක්ෂමතාවය කියන්නේ. එතකොට මයිකල් පෝර්ටර් හැමතිස්සෙම අවධාරණය කරන කාර්යක්ෂමතාවය. අපිට ඵලදායීතාවය පිළිබඳ අවබෝධයක් ගන්න පුළුවන් පරිසර විශ්ලේෂණය. පරිසරයේ තියෙන සාධක, කණ්ඩනකරුවන්ගේ අවශ්‍යතා, කණ්ඩනකරුවෝ මොනකටද වැඩි කියන්නේ අන්න ඒකේ ඵලදායීතාවය පිළිබඳ අවබෝධයක් ගන්න පුළුවන්. විපරීත ක්‍රමයේ ක්‍රියාත්මක කිරීමේදී සේවාව සැපීමේ ක්‍රමයේ ක්‍රියාත්මක කිරීමේදී අපිට කාර්යක්ෂමතාවය පිළිබඳ අවබෝධයක් ගන්න පුළුවන්. අපි ගත්තොත් එහෙම බැංකුවක් මුල්‍ය ආයතන ඒ සේවකයන්ගේ හැසිරීම ප්‍රකාශ සේවකයන්ගේ කතා බහ කරන විලාසය, සේවකයන්ගේ හඳුන් පැළඳුම්, ආචාර සමාචාර විදි, ඊළඟට ශාඛාවල පෙන්වුම, ඒ ලබා දෙන උපකරණවල නියම මොනවද? පාස්පෝර්ට් වෙන්න පුළුවන්, ATM වෙන්න පුළුවන්, තාක්ෂණයේ ඒ සියලු දේවල් වල නිලම මට්ටමක කර්තන කරුට ගැටලුවක් නැති මට්ටමක තිබ්බාම අන්න සේවාවේ ගුණාත්මක භාවය ඉහිලනවා. ඒ සේවාවක ගුණාත්මක භාවය කර්තන කරු අත්විඳින්නේ ඒ සේවාව ලබා ගන්න අවස්ථාවේ. සේවාව ලබා ගන්න අවස්ථාවේ. ඒ කලමනාකරුවන් කරන්න ඕන මේ සේවාවේ ගුණාත්මක භාවය අභ්‍යන්තර වටිනාකම් අභ්‍යන්තර ශක්තිය වැඩි කරන මට්ටමට ඒ දේවල් කරන්න ඕනේ. දැන් ප්‍රොකියුමන්ට් වලදී ඊටම හොඳම බාණ්ඩ හොඳම මේ තාක්ෂණය හොඳම විද්‍යාව ඒ වගේ දේවල් ගන්න ඕනේ. දැන් මෙතන ප්‍රධාන කරුණු හතරකුත් පහකුත් ඒකට සම්බන්ධ වෙන ආධාරක කරුණු හතරකුත්. දැන් මානව සම්පත් කළමනාකරණය කරුත් තියෙනවා. මානව සම්පත පුහුණු වෙලා නැත්නම් ඊළඟ චාර්යාවේ ගැටලු තියෙනවා නම් මේකලෝ ඒ අදාළ විදිහට මානව සම්පත කරුණාකාර සේවාව ඊළඟ විදිහට සකස් කරලා දෙන්න ඕනේ. තාක්ෂණ සංවර්ධන පැත්ත ඒගොල්ලෝ බලන්න ඕනේ ටෙක්නොලොජි එක බිඳ වැටෙනවද, හොඳ මොකක්ද තියනවද, හොඳම යන්ත්‍ර සූත්‍ර තියනවද, මේ ඒ වගේ දේවල්. ඉතින් ප්‍රසංකාදනයේ මේ ඔක්කොම එකට එකතු කරලා ලබා දෙනවා. ඊළඟට බෙදා හැරීම, මෙහෙයුම් ක්‍රියාවලිය, අලෙවීම, ඊළඟට අලෙවීම පස්සේ සේවාව ඒවා තමයි ප්‍රධාන කාර්යයන් පහ වෙන්නේ. ඒ සත්‍ය කතා කරා. ඒක තමයි වටිනාකම වැඩි වෙන විදිහට ගණදරකට ලබා දෙන්න ඕන. ඒකෙන් නිෂ්පාදන ආයතනයක යන භාණ්ඩේ මිල පාලනයට යනවා. නැත්නම් භාණ්ඩේ ප්‍රොඩක්ෂන් කොස්ට් එක, යුනිට් කොස්ට් එක අඩු වෙනවා. කාර්යක්ෂමතාව වැඩි වෙනකොට ඒකෙන් අපිට පුළුවන් වෙළඳපොළ මිල තීරණය කරලා ගණදරකට ගණදරකරුවන් ප්‍රමාණයත් ගණදරකරුවන්ගේ ප්‍රමාණය කියන්නේ මාර්කට් ෂෙයාර් එක ගණදරකරුවන් මිලදී ගන්න ප්‍රමාණයත් වැඩි කරා. ටර්නෝවර් එක. මේ මොනොත් අපේ ලාභය වැඩි වෙනවා. ඊළඟට මයිකල් පෝර්ටර් විසින් ඉදිරිපත් කරන BCG මැට්‍රික්ස් එක. හරි. BCG මැට්‍රික්ස් එක ඒ BCG කියන බොස්ටන් යුනිවර්සිටි එකේ බොස්ටන් මේ විශ්වවිද්‍යාලයේ ඒ කණ්ඩායම විසින් ඉදිරිපත් කරපු අපේ නිමවුම් කොතනද තියෙන්නේ කියලා ඇනලයිස් කරනවා. අරක ඉතින්ම මේ කාර්යක්ෂමතාවය පදනම් කරගෙන මයිකල් පෝර්ටර් ඉදිරිපත් කරපු අභ්‍යන්තර විශ්ලේෂණ මේක අපි බලනවා ඊළඟට අපේ නිමවුම් කොහේද තියෙන්නේ කියලා. මම ඒකට රූපසටහන් 20 තිබෙනවා. තරුවද, ප්‍රොබ්ලම් චයිල්ඩ්ද, ඩොග් පැත්තේද, ඉන්ටරස් ක්ලාස් විදියට තියනවාද, කැෂ් කව් විදියට තියනවාද. එහෙම බලලා ඉවර වෙලා අපි ඒකට අදාළ වෙන
උපාය මාර්ග ගන්න ඕන මේ ඊළඟ කොටසේ අපිට කරන්නේ උපාය මාර්ග. ඊළඟට ප්‍රොඩක්ට් ලයිෆ් සයිකල් එක. ලයිෆ් සයිකල් එක මම ඔයගලන්ට කලින් කතා කරා අවධි හතරක් තියෙන ඉන්ට්‍රොඩක්ෂන්. හඳුන්වා දීමේ අවධිය, වර්ධන අවධිය, මේරීමේ අවධිය සහ බිඳ වැටීමේ අවධිය. මේ අවධිවලදී මේ බහන්ඩ තියෙන තැන් මේ බහන්ඩ වල අලෙවි ප්‍රමාණය ඒවා සලකවලා අවශ්‍ය ක්‍රියා මාර්ග ගන්න ඕනේ. එතකොට අපි උපාය මාර්ග ගැන කතා කරලා දැන් පරිසර සාධක යහපත් නම් අභ්‍යන්තර ශක්තියක් වැඩි නම් ඒ කියන්නේ O සාධකය S සාධකය හොඳින්ම ක්‍රියාත්මක වෙනවා නම් වාසිදායක විදිහට අපිට පුළුවන් වර්ධන උපාය මාර්ග වලට. දැන් මේ දවස්වල O සාධකය ඒ කියන්නේ අපෝපෙන්ටිස් කියන සාධකය මූල කර්මාන්තය තුළ හොඳින් සිද්ධ වෙන්නේ නැහැ. මොකද සංස්ථා ආර්ථිකයෙන් පොඩි ප්‍රශ්න නිසා බිඳ වැටිලානේ. එහෙනම් අපි වර්ධන උපාය මාර්ග වලට නෙමෙයි මේ වෙලාවේ යන්නේ. මේ වෙලාවේ මේ ගෝලීය වසංගතයක් වෙන වෙලාවේ පුළුවන් තරම් අල්ලගෙන යන්න ඕන මේ කාලේ කොහොමද? ඒකෝට අපි එතෙන්දි කරන්නේ මේ වර්ධන උපාය මාර්ග නෙමෙයි. පවත්වා ගැනීමේ උපාය මාර්ග. අපි වර්ධන උපාය මාර්ග කරන්නේ පරිසර තත්ත්වය ඉතාම හොඳ අවස්ථාවක. ඒ එතෙන්දී ඇන්සොෆ් ඉතින් ඉදිරිපත් කරා උපාය මාර්ග හතරක්. බලන්න පොළ වර්ධනය අනිත් පැත්තෙන් කඩන කරුවන්ට අවශ්‍ය වෙන අලුත් භාණ්ඩ මොනවද කියන එකත් පවත්නා භාණ්ඩද නව භාණ්ඩද පවත්නා වෙළඳපොළද නව වෙළඳපොළකට අපිට යන්න පුළුවන් ඉල්ලුමක් තියෙනවා නම් ඒ වගේම ගන්නකොට අවශ්‍යතාවයන් වෙනස්ලා අපිට මේ භාණ්ඩ නිපදවා ගන්න පුළුවන් නම් නව වෙළඳපොළකට යන්න පුළුවන්. ඒ අනුව මේ කොටස් හතරකට බෙදෙනවා මේ උපාය මාර්ගය. හරි. වෙළඳපොළ පසාරු කිරීම, වෙළඳපොළ සංවර්ධනය, එතකොට ඒක ගිසති මම කතා කරන්නේ පැවුම් සංවර්ධන විවිධාංගීකරණය. ඒතර විවිධාංගීකරණයක් කොටස් දෙකක් තියෙනවා. ඒක් තමයි බහුවිධ විවිධාංගීකරණය. අපි බලන්නේ මේක පිළිතුරේ ගන්න. ඒවලට පේනවා ඇති මේ ස්ලයිඩ් එකනේ. හරි. මේ තියෙන ඇන්සොෆ් මේ වර්ධන උපාය මාර්ග හතර. එතනදී ඇන්සොෆ් කියනවා වෙළඳපොළ කොටස් දෙකකට ගන්නවා. පවත්නා වෙළඳපොළ සහ නව වෙළඳපොළ කියනවා. ඊට වහඬ පවත්නා භාණ්ඩ තියෙන භාණ්ඩමයි ඊළඟට අලුත් භාණ්ඩ නව වෙළඳපොළ. කියන්නේ නිව් ප්‍රොඩක්ට්ස්. හරි. ඒත් අපි දැන් මෙතනදී ගන්නේ වෙළඳපොළ සංවර්ධනයත් නිමවුම් සංවර්ධනයක් කියන අර ප්‍රොඩක්ට් ලයිෆ් සයිකල් එකේ කරන්න පුළුවන් මාකටිං මික්ස් එකක් පාවිච්චි කරලා කරන්න පුළුවන් දේවල් තමයි මෙතනදී කරන්නේ. මාකටිං මික්ස් එකේ තියෙනවා භාණ්ඩය, මිල, ප්‍රවර්ධනය සහ ස්ථානය කියන එක. එතකොට ප්‍රොඩක්ට් ඩෙවලොප්මන්ට් එකේදී කරන්නේ භාණ්ඩය සංවර්ධනය කරන එක. අනිත් පැත්තෙන් වෙළඳපොළ සංවර්ධනය කියන්නේ ප්ලේස්, ස්ථානය කියන එක වෙනස් කරන එකනේ. එතකොට මිල සහ ප්‍රවර්ධනය කියන එක දිගටම පවත්වාගෙන යනවා. දැන් භාණ්ඩය හඳුන්වා දෙන අවස්ථාවේදී භාණ්ඩය හඳුන්වා දෙන අවස්ථාවේදී ප්‍රොඩක්ට් ලයිෆ් සයිකල් එකේ මේකේ මේ ඉන්ට්‍රොඩක්ෂන් පීරියඩ් එකේ භාණ්ඩය පිළිබඳව ගණන් කරනට තියෙන දැනුම අඩුයි. අවබෝධය අඩුයි. ඒගොල්ලෝ මිලදී ගන්න පිළිඹෙන්නේ නැහැ. මේගොල්ලෝ දන්නේ නැහැ මේක. ඒ වගේ අවස්ථාවලදී ඊළම මට්ටමකට පාත්ගෙන යනවා. ඊට අමතරව කරන්න පුළුවන් දේ තමයි ඒ තියෙන වෙළඳපොළට හඳුන්වා දීමේදී මිල අඩු කරලා ටිකක් ගන්නකොට තව එකක් මිල දෙනවා මේ වගේ දේවල්. ඒ වගේම තමයි සමහරවිට මේ කෑෂ් කව් කියන තැන ඉන්න වහන්න. කෑෂ් කව්. මේක වෙලා තියෙන්නේ අලෙවි වෙන ප්‍රමාණය අඩුයි. නමුත් ගණදෙනු කරන ගොඩක් අතර මේක මේ ප්‍රචලිත වෙලා තියෙනවා. ඇත්තම මේරීමේ අවධියේ තියෙන භාණ්ඩ මේවා. මේරීමේ අවධියේ තියෙන භාණ්ඩ. ඒකෙන් තවදුරටත් ඒක අලෙවි වෙන්නේ නැහැ වැඩි ශීඝ්‍රතාවයකින් ස්ථාවර මට්ටමක තියෙනවා. ඒතර එහෙනම් ගොඩක් මාකට් ෂෙයා එක නැත්නම් ගණදෙනු කරෝ ගොඩක්
අඩුවෙන් මිලදී ගන්න භාණ්ඩ මිලදී ගැනීම වර්ධනය කරන්න අපිට පුළුවන් මෙන්න මේ වෙළඳපොළ ප්‍රසාර කිරීම කියන උපාය මාර්ග අනුගමනය කරන්න. ඒතර ඒගොල්ලන්ට මිල අඩු කරලා දුන්නාම දෙකක් ගන්නකොට තව එකක් නොමිලේ දුන්නාම ඒ වගේ දෙයක් වුණාම කනුදෙනුකරුවෝ වැඩියෙන් මිලදී ගන්නවා. ඒතර වැඩියෙන් මිලදී ගන්නකොට ඒ භාණ්ඩයත් ඒකම පොඩි පොඩි වෙනස්කම් වලට සමහරවිට භාජනය කරලා තිබ්බොත් සමහරවිට පොඩි දේවල් කරන්නේ. භාණ්ඩයට අවුරුද්දක් මිලදී ගන්නවා. ඒතකොට මේ කෑෂ් කව් මට්ටමේ එහෙම නැත්නම් මේරීමේ අවධියේ තියෙන භාණ්ඩ වලට ඉන්ට්‍රොඩක්ෂන් අවධියේ තියෙන භාණ්ඩ වලටත් පුළුවන් අපිට වෙළඳපොළ පසාරු කිරීම කියන උපාය මාර්ගය අනුගමනය කරන්න. ඒකට අලුත් වෙළඳපොළ තුල කවුරු වත්නා වෙළඳපොළ තුල අලුත් වෙළඳපොළ කියන්නේ මේ තමන්ගේ කනුදෙනුකරුවන්ට අලුත් එකක් හඳුනා දෙනවා ගොඩක් වෙලාවට අඩු මිලකට. ඒකට එතෙන්ද මිල අඩු කිරීම ගොඩක් වෙලාවට සිද්ධ වෙනවා. ඊට අපි ගත්තොත් ප්‍රොඩක්ට් ඩෙවලොප්මන්ට් කියන උපාය මාර්ගය. එහෙම නැත්නම් වෙළඳපොළ සංවර්ධනය. හරි. දෙවෙනි එක තියෙන වෙළඳපොළ මාකට් ඩෙවලොප්මන්ට්. මාකට් ඩෙවලොප්මන්ට් එකේදී කරන්නේ අලුත් වෙළඳපොළවල් වලට මේ භාණ්ඩය ප්‍රචාරණය කරනවා. ඒකවල මේක කරන්න පුළුවන් අපිට මිල වෙනස් කරන්න අවශ්‍ය නැහැ. දැන් වෙළඳපොළ තුල හොඳ මේ වෙළඳපොළ වර්ධනයක් තියෙනවා. වෙළඳපොළ වර්ධනයක් තියෙනවා. මිනිස්සු මිලදී ගන්නවා. ඒක අපි අලුත් වෙළඳපොළවල් හොයාගෙන යනවා. කියන්නේ භූගෝලීය පරිසරය අලුත් භූගෝලීය පරිසරයකට යනවා. මාකට් ප්ලේස් එකේ මාකට් ස්පේස් එකේ වෙළඳ අවකාශයත් අලුත් වෙළඳපොළ තුළ මේක ප්‍රවාහිත කරලා මෙතෙන්දි කරන්න ඕන ප්‍රචාරණය සහ නේ මාකටිං මික්ස් එකේ ප්‍රොමෝෂන් සහ මොකක්ද අනිත් එක මොන සාධකයේද මෙතෙන්දි දිනු කරන්නේ ප්‍රොමෝෂන් සහ මොන සාධකයේද ප්ලේස් කියන එක නේ ප්ලේස් කියන එක. එතකොට අපි ගත්තොත් මාකටිං මොනවාද මේකේ ප්‍රොඩක්ට් ලයිෆ් සයිකල් එකේ මෙන්න මේ වර්ධනය තියෙන තැන. දැන් මේක වර්ධනය වෙනවා. ඒකට අපි යන්නේ තවදුරටත් වර්ධනය කරන්න මේක අලුත් වෙළඳපොළ වලට අරන් යන. ඒකට වර්ධනය කියන තැන තියෙන ඒවට අපිට පුළුවන් මාකට් ඩෙවලොප්මන්ට් එක කරන්න. ඒකෙදි ගොඩක් වෙලාවට අපි ඒකෙදි කරන්නේ මාකටිං මික්ස් එකේ ප්ලේස් කියන සාධකය වැඩිපුර පාවිච්චි කරනවා. ඒකම ප්‍රොමෝෂන් කියන සාධකය පාවිච්චි කරනවා. ඒ ප්‍රොමෝෂන් කියන එක නිරන්තරයෙන්ම සියලුම උපාය මාර්ගවලදී භාවිත කරන්න ඕන සාධකයක්. ඊළඟට අපි ගත්තොත් ප්‍රොඩක්ට් ඩෙවලොප්මන්ට් භාණ්ඩ සංවර්ධනය. භාණ්ඩ සංවර්ධනය වෙයි කරන්නේ මාකටිං මික්ස් එකේ ප්‍රොඩක්ට් කියන සාධකය වෙනස් කරන්න උත්සාහ කරනවා. මොකද අනිත් දෙකෙන්ම කරලා දැම්මම. එහෙනම් මේවා අනිවාර්යයෙන්ම මේරීමේ අවධියේ තියෙන භාණ්ඩ. මේ මැචියුරිටි එකේ තියෙන භාණ්ඩ. ඒ තවදුරටත් යන්නේ නැහැ, අලෙවි වෙන්නේ නැහැ මේ භාණ්ඩ මොන විදිහකට. මේක ඉන්ට්‍රොඩක්ෂන් එකේ තියෙන එකක් නෙමෙයි. මේක අනිවාර්යයෙන්ම මැචියුරිටි එකේ තියෙන එකක්. අන්න එතනදී අපි කරන්නේ මොනවද? මේ ප්‍රොඩක්ට් එක පොඩ්ඩක් වෙනස් කරනවා. તો මම ඔයගලන්ට කිව්වා ප්‍රොඩක්ට් එකේ කොටස් තුනක් තියෙනවා නේ. මැඩ්නම තියෙනවා ෆෝ ප්‍රොඩක්ට් එක. ඊට පිටින් තියෙනවා ඇක්චුවල් ප්‍රොඩක්ට් එක. එහෙම නැත්නම් සත්‍ය නිමයෝග. ඊට පිටින් තියෙන්නේ ඔග්මන්ටඩ්. මේ අගය එකතු කළ නිමයෝග ඔග්මන්ටඩ් ප්‍රොඩක්ට්. ඒතර ඔග්මන්ටඩ් ප්‍රොඩක්ට් එක වෙන්නේ ඒකේ ආෆ්ටර් සේල්ස් සර්විසස් ඊළඟට ලෝන් ටර්ම්ස් කියන්නේ ණයට ගන්න පුළුවන්ද වාරික විදිහට ගන්න පුළුවන්ද භාවිතයෙන් පසු සේවය නොමිලේ ප්‍රවාහනය වගේ දේවල් තමයි මේ ප්‍රොඩක්ට් එකට පිටස්තරව තියෙන වෙනත් සාධක නිසා තමයි ඔග්මන්ටඩ් ප්‍රොඩක්ට් එකක් වෙන්නේ. අර කියන්නේ කිලෝමීටර් 5ක් ඇතුළත ප්‍රවාහනය නොමිලේ. මේ අන්න ඒ වගේ දේවල් කියන ඒවා ඔග්මන්ටඩ් ප්‍රොඩක්ට් එක ලක්ෂණ. ඒතර සත්‍ය නිමයෝග තුල තියෙනවා භාණ්ඩේ පාට, භාණ්ඩේ හැඩය, ඇසුරුම, ඊළඟට සුවඳ, පෙනුම ඔය වගේ දේවල් තමයි තියෙන්නේ. හරි. ඒ භාණ්ඩේ මූලිකම දැන් අපි කාර් එකක් ගත්තොත් කාර් එකේ එන්ජින් එකේ තාක්ෂණය, චැසි එක ස්වභාවය ඒ වෙන සියල්ල තියෙන කෝ ප්‍රොඩක්ට් එක විතරයි. ඒකට පිටස්තරව ඔය ලයිට් වල හැඩය, බඳේ හැඩය, බඳේ පාට, ඉස්සරහා මූණතේ හැඩය ඔය වගේ දේවල් කියන්නේ ඇක්චුවල් ප්‍රොඩක්ට් එක.
සත්‍ය නෙමෙයි. ඒතර ඒවා වෙනස් කරලා අපිට පුළුවන් අලුත් දැන් බලන්න මේ වාහන ආපු මොටරක පාවිච්චි කරන අය දන්නවා ෂෙල් එකේම කොච්චර වෙනස් කර කර ආවද එකම වාහනේ ඒකට අලුත් භාණ්ඩයක් විතර තමයි ගණන් කරු දකින්න. නමුත් මේක වෙනස් කරන්න සමාගමට යන වියදම සාපේක්ෂව අඩුයි. ඒතර ඒක සත්‍ය නෙමෙයි කොටස් වෙනස් කරන එක තමයි කරන්නේ. ෆීචර්ස් අපිට කියන ෆීචර්ස් ප්‍රොඩක්ට් ෆීචර්ස් වෙනස් කරනවා. වෙනස් කරාම ඔන්න ගණන් කරු දකින්න අලුත් භාණ්ඩයක් විතර එයා නැවත ඒක මිලදී ගන්න. මොන මැචුරිටි එකේ තියෙන භාණ්ඩය මෙතනදී තව මේ වගේ ප්‍රොඩක්ට් ලයිෆ් සයිකල් එකක් පටන් ගන්නවා. ඒක වෙන ප්‍රොඩක්ට් ඩෙවලොප්මන්ට් එක කරන්නේ අපි ගොඩක් වෙලාවට මැචුරිටි තියෙන භාණ්ඩවලට. මැචුරිටි තියෙන භාණ්ඩවලට. දැන් අපි අතන ගත්තොත් එහෙම අපේ මෙන්න මේ BCG මැට්‍රික්ස් එකේ තියෙන වල ඒවයි ගත්තොත් එහෙම එතනදි කරන්නේ මේ කෑෂ් කව් වල තියෙන ඒවයි ප්‍රොඩක්ට් එක පොඩ්ඩක් වෙනස් කරන්න සිද්ධ වෙනවා. මොකද එතන මේ අලෙවි වෙන ප්‍රමාණය ඉහළ නැති නිසා. දැන් මෙතන ක්වෙස්චන් මාක් කියලා ප්‍රොඩක්ට්ස් වර්ගයක් තියෙනවනේ. ඒක ක්වෙස්චන් මාක් එකට මොකක්ද වෙලා තියෙන්නේ? අලෙවි වෙන ප්‍රමාණය ඉහළයි. නමුත් අලෙවි වෙන මාකට් ෂෙයාර් එක තමයි අඩු නේ. මාකට් ෂෙයාර් එක තමයි අඩු. මොකද මාකට් ෂෙයාර් එක ලෝ නේ. මාකට් ෂෙයාර් එක ලෝ. මේ වගේ වෙලාවට මොකද කරන්න ඕන? අන්න මාකට් ඩෙවලොප්මන්ට් කියන ස්ට්‍රැටජි එක පාවිච්චි කරන්න ඕන මෙන්න මේ BCG මැට්‍රික්ස් එක ගත්තොත් question mark කියන products වලට. ඒතර මේකේ අලෙවි ප්‍රමාණය හොඳයි. අලෙවි ගණනය කරන සංඛ්‍යාව තමයි අඩු. ඒතර ඒක ප්‍රේස් කියන එක මාකට්ස් වැඩි කරායින් පස්සේ මේ රවුම මෙන්න මේ ස්ටාර් පැත්තට තල්ලු වෙනවා. දැන් මෙතන අලෙවි වෙන ප්‍රමාණය අඩුයි කෑෂ් කව් වල අලෙවි වෙන ඒක මිලදී ගන්න ගණනය කරන සංඛ්‍යාව ඉතාම ඉහළයි. මාකට් ෂෙයාර් එක වැඩි. ඒකෙදි කරුණාකරන අලුත් භාණ්ඩයක් විතර හඳුන්වා දීමෙන් ඒ කියන්නේ ප්‍රොඩක්ට් ඩෙවලොප්මන්ට් එකෙන් කෑෂ් කව් වල තියෙන ඒවා උඩට තල්ලු කරන්න පුළුවන්. දැන් බලන්න මේ දෙකම සම්බන්ධ කරගෙන මේ අලෙවි වැඩි කරගන්න පුළුවන් නේ. ඒක ඇන්සොෆ්ගේ වර්ධනෝපාය මාර්ගවල ප්‍රොඩක්ට් ඩෙවලොප්මන්ට් මාකට් ඩෙවලොප්මන්ට් කරන්නේ කොයි භාණ්ඩවලටද? ඒවා ප්‍රොඩක්ට් ලයිෆ් සයිකල් එකේ කොතනද තියෙන්නේ? BCG මැට්‍රික්ස් එකේ කොතනද තියෙන්නේ කියන එක සම්බන්ධයෙන් අපිට අවබෝධයක් ගන්න පුළුවන් නේ. ඊළඟ ඩයිවර්සිෆිකේෂන්. දැන් මතක තියාගන්න මාකට් ඩෙවලොප්මන්ට් එකකට වඩා කොස්ට් එක වැඩි, රිස්ක් එකක් වැඩි ප්‍රොඩක්ට් ඩෙවලොප්මන්ට් එකේ. මොකද ප්‍රොඩක්ට් එකට අපි අත ගන්නවා. සමහරට ගන්නකොට බාර නොගෙන ඉන්නත් පුළුවන් මේ වෙනස් කරපු ප්‍රොඩක්ට් එකනේ. ප්‍රොඩක්ට් එක බාර නොගෙන ඉන්නත් පුළුවන්. අනිත් එක ප්‍රොඩක්ට් ඩෙවලොප්මන්ට් එකට යන කොස්ට් එක වැඩි. අපි බ්‍රාන්ච් එකක් කරලා අලුතෙන් ප්‍රදේශික බ්‍රාන්ච් එකක් කරන වියදමට වඩා ප්‍රොඩක්ට් එකක් හදන වියදම වැඩි. ඒක අවසානම අවස්ථාවේදී තමයි කෝ ප්‍රොඩක්ට් එකට අත ගහන්නේ. ඒක තමයි මේ ඩයිවර්සිෆිකේෂන් කියන්නේ. සමහරට අර තියෙන ප්‍රොඩක්ට්ස් සම්පූර්ණයෙන්ම අයින් කරලා අලුත්ම ප්‍රොඩක්ට් අලුත් වෙළඳපොළ වලට. ඒකට ඩයිවර්සිෆිකේෂන් එකකට යන්න නම් ඕගනයිසේෂන් එක පරිසර තත්ත්වය ඉතාම සුබදායි වෙන්න ඕන. අභ්‍යන්තර ශක්තිය ඉතාම ඉහළ මට්ටමක තියෙන්න ඕන. මොකද මේක තමයි රිස්ක් එක වැඩිම කොස්ට් එක වැඩිම ස්ට්‍රැටජි එක. රිස්ක් එකත් වැඩි කොස්ට් එකත් වැඩි. අපි BCG මැට්‍රික්ස් එකේ ගත්තොත් එහෙම මේ ඩොග්ස් පැත්තේ ඉන්න කට්ටියට දැන් මේගොල්ලන්ට එක්ක තවදුරටත් යන්න බෑ. මේගොල්ලොත් එක්ක තවදුරටත් යන්න බෑ. විශේෂයෙන්ම මේ මෙතන තියෙන මෙතන ඉන්න මේ කුංචි දම්පාට රවුමේ ඉන්න භාණ්ඩ. මේවා තවදුරටත් තල්ලු කරන්න බෑ ඔය මේ ස්ටාර් පැත්තට. සමහරට මේ ඩොග්ස් වල ඉන්න මේ හරිය ඉන්න මේ රෝස පාට වගේ රවුම අපිට පුළුවන් වෙයි තල්ලු කරගන්න. නමුත් මේවා බෑ. අන්න මේ වගේකට අපි කරන්නේ මේවා අත්තරලා දාන්න වෙනවා. ඒතකොට ඒකෙන් ඉෂ්ට කරපු කාර්ය ඉෂ්ට කරන්න ගණන කරවන්ට අලුත් භාණ්ඩයක් ඉදිරිපත් කරනවා. ඒ මත සම්පූර්ණයෙන්ම අලුත් භාණ්ඩයක්. ඒක තාම ඉහළ මට්ටමක පිළිවෙයක් යන ඉහළ මට්ටමක රිස්ක් එකක් යන කාර්යය. ඒක කරන්න නම් ඕගනයිසේෂන් එක පරිසර තත්ත්ව ඉතාම යහපත්ව තියෙනවා. දැන් මේ දවස්වල ඩයිවර්සිෆිකේෂන් කරන්න යන්න හොඳ නැහැ කිසිම සමාජයක. මොකද මේ දවස්වල ආර්ථික සම්පූර්ණයෙන්ම බිඳ වැටලා තියෙන්නේ. ඩයිවර්සිෆිකේෂන් එක කරන්න යනවා කියන්නේ අර මොනක්වත් මේ කිසිම ආරක්ෂක උපකරණයක් නැතුව ජුරාසික් පාර්ක් එක ඇතුළට යනවා වගේ තමයි.
පරම ගොදුරක් බවට පත් වෙනවා. එතකොට ඩයිවර්සිෆිකේෂන් එක කරන්නේ ප්‍රොඩක්ට් ලයිෆ් සයිකල් එකේ ගත්තොත් එහෙම මෙන්න මේ ඩික්ලයින් එක පැත්තට ගිය භාණ්ඩ. ඒ කියන්නේ ඒවා එකම අත්තරිනා. ඒතකොට ඒවා තවදුරටත් මේ භාණ්ඩ පිළිබඳ කටයුතු කරන්නේ අපි අලුත්ම භාණ්ඩ ඒ කාර්ය කරන්න පුළුවන් අලුත්ම භාණ්ඩ ඉදිරිපත් කරනවා වෙළඳපොළ. වෙළඳපොළ. ඒතර මේ ටික තමයි අපිට මූලිකවම කතා කරන්න තියෙන වර්ධන උපාය මාර්ගය. ඒතර ඩයිවර්සිෆිකේෂන් එකේ කොටස් දෙකක් තියෙනවා. ඒකවිධ විවිධාංගීකරණය, බහුවිධ විවිධාංගීකරණය. ඒතර ඒකවිධ විවිධාංගීකරණය කියන්නේ තමන්ගේ දැන් ඩයිවර්සිෆිකේෂන් එකට යනවා අලුත් ගානක නිපදවන්න යනවා නම් විශාල දැනුමක් තියෙන ආයතනයක් ඇතුළේ නැත්නම් ආයතනය ඒ කියන්නේ අභ්‍යන්තර ශක්තිය වැඩි වෙනවා. ආයතන තුළ දැනුම කියන්නේ අපි එකට කියනවා කෝ කම්පිටන්සි කියලා. ප්‍රමුඛ දැනුම, ප්‍රමුඛ හැකියාව, කෝ කම්පිටන්සි. පළවෙනි දේ තමයි ආයතන ඇතුලේ කෝ කම්පිටන්සි තියෙනවන ඩයිවර්සිෆිකේෂන් එකකට යන්න. ඒතර ඒ කෝ කම්පිටන්සි එක තියෙන ප්‍රමාණය මත අපිට පුළුවන් එකම පැත්තේ භාණ්ඩ හදනවද විවිධ භාණ්ඩ හදනවද කියලා. ඒතර එකම පැත්තේ භාණ්ඩ හදලා තියෙන රිස්ක් එකක් කොස්ට් එකක් සාපේක්ෂව අඩුයි. විවිධ භාණ්ඩ හදනකොට දැන් එකම පැත්තේ භාණ්ඩ කියන්නේ අපි ගත්තොත් මම එදා කතා කරලා තිබුණා මේ පිරිසුදු වීම. මිනිස්සුන්ට අවශ්‍ය පිරිසුදු වෙන්න නේ. ඒතකොට ඒකට සබන් වර්ග, ෂැම්පූ වර්ග, සෝදන කුඩු, ඩිටර්ජන්ට්ස්, විෂ බීජනාශක ඔය ගොඩක් දේවල් තියෙනවා. ඒතර ඒ දැන් සබන් කවුරුහරි සබන් එකක් හදා දෙවියොත් ඒකට ඒක විද විවිධාංගීකරණයටද එයා ඒක ඇති තියෙන ගොඩක් තව භාණ්ඩ මම මේ කියපු ෂැම්පූ, ඩිටර්ජන්ට්ස්, ඊළඟට සෝදන කුඩු වගේ ගොඩක් දේවල් හදනවා. ඒතර එයාගේ දැනුම යම් ප්‍රමාණයක තියෙනවා. එයා ඒක පාවිච්චි කරලා එයාගේ අලෙවි ප්‍රමාණය ප්‍රොඩක්ට් රේන්ජ් එක වැඩි කරන්න පස්සේ අපිට පුළුවන් මිලදී ගන්න ප්‍රමාණය ටර්නෝවර් එක වැඩි කරන්න. හරි? ටර්නෝවර් එක වැඩි කරන්න. බහුවිධ විවිධාංගීකරණය කියන්නේ කිසිම සම්බන්ධයක් නැති. දැන් කුෂ්කර්මාන්තයත් එක්ක සම්බන්ධලා ඉන්න ආයතනයක් ඊළඟට යනවා මේ මුල්‍ය කර්මාන්තයට. ඒකම යනවා මේ සෞඛ්‍ය අංශයට. දැන් ලංකාවේ ඉන්න බහුජාතික සමාගම් ඉන්නවා, දේශීය සමාගම් ඉන්නවා, බහුවිධ විවිධාංගී කොන්ග්ලොමරේට්ස් අපි ඒවට කියනවා. විවිධ මේ ව්‍යාපාර තියෙනවා. රක්ෂණ ශාස්ත්‍රයේ ඉන්නවා, බැංකු ශාස්ත්‍රයේ ඉන්නවා, ඒගොල්ලෝ ඖෂධ ගෙන්නීම සහ බෙදා හැරීම ශාස්ත්‍රයේ ඉන්නවා, රෝහල් ශාස්ත්‍රයේ ඉන්නවා නේද? කෘෂි කර්මාන්තයන්දී ඉන්නවා, ඩයරි ප්‍රොඩක්ට්ස් වල ඉන්නවා. ඊළඟට මුල්‍ය කර්මාන්තයේ අනිත් ඒ අංශවල ඉන්නවා, ගොඩක් දේවල් වල ඉන්නවා. ඒවා විවිධ ඒගොල්ලෝ බලන්නේ එකකින් අවදානමක් ආවත් ඊළඟ එකකින් ඒක පිරිමහ ගන්න. අලුතෙන් මේ කොන්ග්ලොමරේට් ඩයිවර්සිෆිකේෂන් එකකට බහුවිධ විවිධාංගීකරණයකට යනවා නම් අනිවාර්යයෙන්ම පරිසරසාත ඉතාම ඉහළ මට්ටමක තියෙන්න ඕන මේ කොන්සෙන්ට්‍රික් ඩයිවර්සිෆිකේෂන් වෙච්ච ඒකවිධ විවිධාංගීකරණයට වඩා කොන්සෙන්ට්‍රික් CONCENTRIC concentric diversification ඒකවිධ විවිධාංගීකරණය concentric 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 diversification අනිත් එක conglomeric 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 diversification බහුවිධ විවිධාංගීකරණය ඊළඟට අපි ගත්ත තරඟකාරීත්ව මේක කතා කරේ නැහැ. ගියවත තරඟකාරීත්ව උපාය මොකද? ඔය ඇවිල්ලා ආයතනයේ සමස්ත උපාය මාර්ග වල. තුන අපි ගත්තොත් කර්මාන්තය තුල උද්ද තරඟකාරීත්වයක් තියෙනවා. උද්ද තරඟකාරීත්වයක් තියෙනවා. අපි තරඟකාරීත්වය කොහොමද ජයගන්නේ? ඒක වෙන දේවල් කරලා නෙමෙයි තියෙන භාණ්ඩත් එක්කම අපි තරඟකාරීත්වය කොහොමද ජයගන්නේ? ඒකේ ප්‍රධාන කරුණු දෙකක් තියෙනවා. competitive advantage මේක මයිකල් පෝටර් විසින් ඉදිරිපත් කරපු අදහස තරඟකාරීත්ව වාසිය අනිත් එක තමයි තරඟකාරීත්ව අවකාශය ඒ කියන්නේ අපි මාකට් සෙග්මන්ට් එකේ කොතනද මේ තරඟ කරන්නේ සමස්ත මාකට් එකම ගන්නවද මාකට් එකේ කොටසක් ගන්නවද ඒක තමයි
මේ අවකාශය කියන්නේ. ඒකට තරංගාරිත වාසියදී කරන්නේ නිෂ්පාදනය කාර්යක්ෂමව නිපදවලා ඉවර වෙන අඩු මිලකට ගුණාත්මක වාහනයක් දෙන්න උත්සාහ කරනවා. කොම්පිටිටිව් ඇඩ්වාන්ටේජ්. ඒක අන්න ඒකට වැදගත් වෙනවා මයිකල් පෝර්ටර්ගේ අර අභ්‍යන්තර විශ්ලේෂණය. මම අර කලින් කතා කරපු එක අපි පුළුවන් තරම් උත්සාහ කරන්නේ වැලියු චේන් එකෙන් අඩු මිලට ගුණාත්මක භාණ්ඩයක් නිපදවන්න. ඒක අපි විශ්වාස කරනවා අඩු මිලට ගුණාත්මක භාණ්ඩයක් ඉදිරිපත් කරාම කරුවන් එක මිලදී ගනී කියලා. ඒක මූලික තරංකාරීත්ව උපාය මාර්ග මේ විදිහට තියෙනවා පිරිවැය නායකත්වද අපි ගත්තොත් ඒක රූප සටහන වෙන්නේ මේ මේක. Okay. Competitive advantage, competitive score. එතකොට අඩු පිරිවැයෙන් පුළුල් වෙළඳ පොලකට. එතකොට ගන්නේ cost leadership එක. හරි. අඩු පිරිවැයෙන් පුළුල් වෙළඳ පොලකට ඉදිරිපත් කරොත් ඒකදී අපිට පුළුවන් ඉන්න ඔය ප්‍රාථමික භාණ්ඩ. දැන් සබන් ගත්තොත් වෙන සබන්. ඒ වගේ දේවල් තමයි අපිට හදන්න පුළුවන් ඉන්නේ අඩු පිරිවැයකින් සමස්ත වෙළඳ පොල නැත්නම් වෙළඳ පොලේ වැඩි කොටසක් ආවරණය කරගන්න. ඒවා ඇවිල්ලා මේ ප්‍රාථමික භාණ්ඩ සහල් වෙන්න පුළුවන්. සබන් වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් හරි ගොඩක් දෙනා පාවිච්චි කරන ඒවා ඒක ගොඩක් වෙලාට අත්‍යවශ්‍ය භාණ්ඩ. පිරිපිටි ඒ වගේ දේවල්. ඒ අපේ මූල්‍ය ශේෂ්ඨ ගත්තොත් සේවිංස් ප්‍රොඩක්ට් එක. ඒක ඇවිල්ලා කරුණාකරට පිරිවැය අඩු වෙන්න ඕන. ඒ වගේම මේ අපිට පුළුවන් තරම් අඩු පිරිවැයකින් ඉදිරිපත් කරන්න පුළුවන්කම තියෙනවා. ඒක කොස්ට් ફોකස් කියන්නේ පොඩි කොටසක්. දැන් සමාජය තුල ගත්තොත් එහෙම අපිට තියෙනවා මේ අඩු ආදායම්ලාභී එහෙම නැත්නම් අවවරක් ප්‍රසාදිත වගේ පොඩි කණ්ඩායම්. ඒකට සමාජයේ ඒ කණ්ඩායම් වලට මුල්‍ය සේවා ලබා දෙන්න ඕනේ ගොවියෝ වෙන්න පුළුවන්. කුඩා ව්‍යාපාරිකයන්. ඒතර ඒගොල්ලන් වගේ අයට අපි දෙන්නේ අඩු පිරිවැයට ඒගොල්ලන් විතරක් පදනම් කරගෙන. ඒගොල්ලෝ විතරක් පදනම් කරගෙන නිමයවුම් ඉදිරිපත් කළා. ඒකෝට අපි ඒකදී අර සමස්ත සමාජයේ නෙමෙයි අර පොඩි කණ්ඩායමකට. මොකද ඒකෙන් අපිට වෙන්න පුළුවන් අවාසිය අවම කරගන්න පුළුවන්. අනිත් පැත්තෙන් ඩිෆරන්සියේෂන්. higher cost එක වැඩි ගොඩක් පරාසයකට. ඒකට අපි මෙතෙන් දෙන්නේ ඩිෆරන්සියේෂන් එක කරන්නේ ටිකක් පුළුල් ගණනුකාර කොටසකට නිපදීමේ මිල පිරිවැය වැඩි. අපි ඒ නිසා ඒකට සාපේක්ෂව ඉහළ මිලකින් යුක්ත භාණ්ඩ. මිල ඉහළ භාණ්ඩ. දැන් උදාහරණ විදුලි පංකා. AC වායු සමීකරණ යන්ත්‍රය. ඒකට ඒකේ මිල වැඩි. ඒකට ඒක ගන්න පුළුවන් ප්‍රමාණය සාපේක්ෂව අඩුයි. නමුත් ගොඩක් ප්‍රමාණයක් ගන්නවා. දැන් මෝටර රථ. දැන් අද වෙනකොට මෝටර රථ ඔය ඩිෆරන්සියේෂන් කියන පැත්තට තමයි වැටලා තියෙන්නේ. ඒවා එක්තරා විදියක අත්‍යවශ්‍ය භාණ්ඩ බවට පත් වෙලා දිනවා. නමුත් අර ප්‍රාථමික භාණ්ඩ සහල්, පාම් පිටි, සබන්, ලුණු ඒ කෘෂිකාර්මික ඒවා ගොඩක් වෙලාට ඒ වගේ මට්ටමකට නැති වුණාට ගොඩක් සමාජයේ වැඩි ප්‍රතිශතයක් භාවිත කරනවා මේ වගේ භාණ්ඩ. ඒකට අපිට ඒක ඩිෆරන්ෂিয়েට් කරන්න පුළුවන්. දැන් වාහන ගන්න, මෝටර රථ ගන්න, කාර් ගන්නකො. කාර් කොච්චර ඩිෆරන්ෂিয়েට් කරලා තියෙනවද නේ මිලත් එක්කලා. මේකට මේක ගත්තාම මේ වම් පැත්තේ දාරේ තියෙන්නේ ගොඩක් මිල අඩු වාහන. මේ දකුණු පැත්තේ දාරට එනකොට මිල වැඩි වාහන. හරි. මිල වැඩි වාහන. ඒවා මේ එතන කොටසේ ඉන්න විවිධ මට්ටම් වලට ફોකස් කරලා ඒක කරලා තියෙනවා. අනිත් එක ඩිෆරන්සියේෂන් ફોකස්. ඒක ඉතාම මිල ඉහළ වාහන කුඩා කණ්ඩායමකට තමයි ફોකස් කරන්නේ. ඔය ඉතාම මිල ඉහළ වාහන තියෙන්නේ රුපියල් මිලියන 120යි 200යි 300යි 400යි ඔය වගේ වාහන ඇවරේජ් කෙනෙක් ගන්න බෑ. ඇවරේජ් මෝටර රථය සාමාන්‍ය කෙනෙක් ගනි. මධ්‍යම පාන්තිකය. ඒ ඉතාම සුපිරි ධනපති පන්තියට ලබා දෙන මේ භාණ්ඩ තමයි ඩිෆරන්සියේෂන් ફોකස් කරන්නේ. ඒකෙන් ඉතා අධික ලාභයක් සමාගම ගන්නවා. නමුත් ඒ මිලට දරන්න පුළුවන් ඒ මිල දරන්න පුළුවන් ගණනකාර කණ්ඩායමක් ඉන්නවා. ඒගොල්ලෝ ඒකට අදාළ සේවාව බලාපොරොත්තු වෙනවා
සමානයි. ඒ ඩිෆරන්සියේෂන් ෆෝකස් ඒවා තරංකාරීත්වය තුළ අපි වෙළඳපොළ අවකාශයත් මිලත් සම්බන්ධයෙන් මිල කියන්නේ අනිත් පැත්තෙන් පිරිවැය කොස්ට් එක නිපදවන්න යන පිරිවැය නිපදවන්න සහ බෙදා හරින්න ගනුදෙනු කරුව අතට පත් කරනකම් යන කොස්ට් එක මාකටිං කොස්ට් එක including production cost. එතනට selling price. ඒක මත පදනම වෙලා මේ විදිහට අපිට හදා ගන්න පුළුවන් තරංකාරීත්ව උපාය මාර්ග. ඒතර අපි තීරණය කර ගන්න ඕන අපේ භාණ්ඩ අපේ දීමේ කියවන්න අපේ කොස්ට් එක අනුව කොතනද අපි ફોකස් කරන්නේ කියලා. ඊළඟට මයිකල් මේ ෆිලිප් පට්ලර්සන් ඉදිරිපත් කරා ඒ වගේම තරංකාරී ස්ථානගත කිරීමේ උපාය මාර්ග 4ක් වෙළඳපොළ නායක වෙළඳපොළ අභියෝගකරු වෙළඳපොළ අනුගාමික නිෂ්මාකර් ලීඩර් මාකට් ලීඩර් එතකොට ඒක මාකට් ලීඩර් වෙන්නේ එයා තමයි මිල නියම කරන්නේ එතකොට එයාට පුළුවන්කම තියෙන්න ඕන අඩු පිරිවැයකින් මිල භාණ්ඩ නිපදලා මාකට් එකට දෙන්න උදාහරණ මම දීලා තියෙනවා හරි අභියෝගකරු කියන්නේ මාකට් චැලෙන්ජර් මේ පිටිපස්සේ මෙයාත් එක්කම යන සමහර නිෂ්පාදන තියෙනවා. ඒතර අර ප්‍රධාන නිෂ්පාදනයට චැලෙන්ජ් කරනවා. අනුගාමික කියන්නේ ඉහළ ඉන්න මාකට් ලීඩර් අනුගමනය කර එයා හැඩගැහෙන විදිහට හැඩගැහි වෙනස් කරන තමන්ගේ උපාය මාර්ග වෙනස් කරන ආයතන. මේ වෙළඳපොළ නායක තම නිමැවුම් සහ වෙළඳපොළ වර්ධනය සඳහා මහත් පිරිවැයක් ද ඒකෙන් ප්‍රයෝජන ගන්නවා මේ අනුගාමිකයා. අර ඌරෝ කැකුණ තලනකොට හබන් කුකුලන්ට ජය මගුල් වගේ මේ අනුගාමිකයා අර මාකට් ලීඩර් ඩෙවලොප් කරපු සංවර්ධනය කරපු වෙළඳපොළෙන් ඒගොල්ලෝ කියලා ප්‍රයෝජන ගන්නවා. ඔයගොල්ලෝ දැකලා තියෙන්නේ කොටි සහ හයිනා නේද? කොටි සිංහියෝ දඩයම් කරාම ඒ දඩයමේ එක කොටසක් හයිනා භුක්තිය දෙනවා දඩයම් කරන්නේ නැතුවම. ඒ වගේ තමයි වෙළඳපොළ අනුගාමිකය. චැලෙන්ජ් කියන්නේ සමහර විට කොටින් සහ සිංහයන් චැලෙන්ජ් කරලා ගොතුරකට බෑගන්න එක. වෙළඳපොළ ලාභදායී අංශ නිෂ් මාකට් මේ කියන්නේ ඊටාම ඉහළ පිරිවැයක් දරන අර ෆස්ට් අපි කලින් කතා කරපු ස්ට්‍රැටජි එකේ ඩිෆරන්සියේෂන් ෆෝකස් කියන කණ්ඩායම. ඒගොල්ලන්ට ඉහළ පිරිවැයක් දරන්න පුළුවන්, ඉහළ මිලක් දරන්න පුළුවන්. නමුත් මේ මිලට සාපේක්ෂව ඊටාම ඉහළ මට්ටමේ සේවාවක් ලබා ගන්න බලාපොරොත්තු වෙනවා. සේවාවක් ලබා බලාපොරොත්තු වෙනවා. සරල උදාහරණයක් විදිහට මේක ගත්තොත් එහෙම මේ සමහර මේ කරදරකරුවන්ට දෙන්නම රැකියාවකට යන අය ඉන්නවනම් ඒගොල්ලන්ට ආදායම තියෙනවද? ඒගොල්ලන්ට මේ shopping යන්න මාකටිං යන්න වෙලාවක් නැහැ. ඒගොල්ලෝ ගොඩක් වෙලාවට මේ වගේ ගෙදරටම ගෙනල්ලා සමහරවිට ගෙදරටම ගෙනල්ලා ෆ්‍රිජ් එකේ මේ බඩු ටික දාලා යන මට්ටමට මේ නිෂ් මාකට් එකේ ඉන්න කට්ටිය ඒකතර ලොකු විශ්වාසයක් ගොඩනගලා තියෙනවා. ලොකු විශ්වාසයක්. ඒ වගේ එකක් තියෙනවා. දැන් ඔය වහන්න උනත් දැන් ඔන්ලයින් ඩිස්ට්‍රිබියුට් කරන්න සමහරවිට ඒක නම් වෙනම ස්ට්‍රැටජි එකක්. නමුත් එකම භාණ්ඩය ගෙදර ළඟ කඩෙන් ගන්නත් පුළුවන් ඔන්ලයින් වෙනම ගෙන්න ගන්නත් පුළුවන්. ඒකට ඒවා ඇවිල්ලා මේ නිෂ් මාකට් ෆේස් කරගෙන දැන් අද නිෂ් මාකට් එක ටික හඳුන ගන්න අමාරුයි හේතුව අද ඔන්ලයින් බ්‍රෝඩ් මේ වෙළඳපොළ නායක විදියට ඔන්ලයින් මේ shopping malls තියෙනවා. හැම දෙයක්ම ඒක ඇතුලේ තියෙනවා. ඒකට ඒක ගොඩක් වෙලාවට cost එකක් අඩුයි. මම මේ නිෂ් මාකට් එකේ ඉන්න අය ඉහළ මිලක් අය කරනවා භාණ්ඩ වලට සාමාන්‍ය වෙළඳපොළේ එකට වඩා. මේ ටික තමයි මාකටිං ස්ට්‍රැටජිස් එක්කලා අපිට සාකච්ඡා කරන්න තියෙනවා. ඊළඟට අපි යමු channel management ඉක්ුණු මාර්ග. channel එකක් කියන්නේ මොකක්ද? channel එකක් කියන්නේ පාරිභෝගිකයාට හරිද? පාරිභෝගිකයාට පිරිවැය අඩුවෙන් පහසුවෙන්
අදාළ වෙළඳපොලේ අදාළ සමාගමේ හෝ අදාළ නිෂ්පාදකයාගේ හෝ සේවා භාණ්ඩය හෝ සේවාව ලබා ගන්න තියෙන ස්ථානය. ඒකට channel එක උපාය මාර්ගය මේ සමාගම පැත්තෙන් ගත්තොත් මේ එකකින් ආදායම ඉහළ යන්න ඕන. ඒ වගේම මෙහෙයුම් පිරිවෙල අඩු වෙන්න ඕන. දැන් අනිත් පැත්තෙන් ආදායම ඉහළ යන්නේ ගණනකරුවෝ වැඩි මිලදී ගත්තොත්. ඒක ගණනකරුවෝ වැඩි මිලදී ගන්නේ තරඟකාරීත්වයේ තුල අඩු මිලට ගුණාත්මක තමයි. පිරිවෙල අඩුවෙන් ක්වොලිටි භාණ්ඩයක් ගන්න පුළුවන් නම් මූලික ප්‍රොඩක්ට්ස් වල දෙයක තමයි තියෙන්නේ. ප්‍රොඩක්ට්ස් වල ගුණාත්මක භාවයේ ප්‍රොඩක්ට් එකේ තමයි තියෙන්නේ. ඒකට නිෂ්පාදන පිරිවෙල පුළුවන් තරම් අවම කරගන්න ඕන භාණ්ඩයේ සෙලින් ප්‍රයිස් එක අඩු කරගන්න ඕනේ. ඒකකොට තරමකට කවුරු දකිනවා ඒක ගුණාත්මක භාණ්ඩයක් කියලා. එවම කාර්යක්ෂමතාවය ඉහළ යනවා. මොකද කාර්යක්ෂමතාවය කියන එක පහළ ගියොත් මේක එකතු වෙන්නේ සෙලින් ප්‍රයිස් එකට. ආයතනය ඇතුලේ තියෙන නාස්තිය අපතේ වැඩි වෙනවා. ඒක ඉතින් ආයේ ගණන්කරු මත තමයි පැටවෙන්නේ. නේ ගණන්කරු මත තමයි පැටවෙන්නේ. ඊළඟට බ්‍රෑන්ඩ් නේම් එක ඉහළ යන්න ඕනේ. ඒකට ගණන්කරුවන් තුන ආයදාල භාණ්ඩයේ හෝ සේවාවේ සන්නන් නාමය ඉහළ යන්න ඕනේ. ඒකට එතනදී කියන්නේ ඇත්තටම ගුණාත්මක සේවාවක් යාට ලැබෙන්න ඕනේ. එහෙම වුණොත් තමයි එයාගේ ඔළුවේ බ්‍රෑන්ඩ් එක ගැන මතක තියෙන්නේ. දැන් ඔයගොල්ලන්ගේ ශාඛාවල වුණා කවුරු හරි සේවකේ ඉහළ මට්ටමකින් ගුණාත්මක සේවාවක් ලබා දෙනවා නම් ගණන්කරුවන්ට ලැබගත් ආකාරයට ඒ පුද්ගලයාව ගණන්කරුවන්ට මතක තියෙනවා අනිත්‍යයට වඩා නේ. ඒක එයා ගැන කතා කරද්දී එළියේදී ඊටම මේ ඉහළ මට්ටමකින් කතා කරනවා that is the brand name. ඒ පුද්ගලයන් සම්බන්ධයෙන්. ඒ වගේම තමයි යම් ශාඛාවක් යම් සේවා කවුන්ටරයක් ගුණාත්මක සේවාවක් දුන්නොත් මේක ගැන එළියේ කතා කරනවා. ඒක තමයි. ඊළඟට අනුකූලතා අවශ්‍යතාව compliance විශේෂයෙන්ම මූල්‍ය ශිර්ෂය තුළ compliant requirements අපරන්න ඕනේ. compliant requirements අපරන්න ඕනේ. ඒක භාණ්ඩ මොකද භාණ්ඩ ගත්තොත් මේ වස්තුරාත බීම ඒවා උදාහරණයමනේ ඒ වගේ දේවල් වලදී compliant requirements තියෙනවා ඒවා අපරන්න ඕනේ. ඒ විකුණු මාල් කළමනාකාරය යම් ආයතනයක වෙළඳපොළ ගණන කරන්නේ තම නිමැවුම් ලබා දිය හැකි ප්‍රධානතම අලෙවිකරණ කාර්යයක්. එනතර ඒ ආයතනයේ තරංකාරී උපාය මාර්ගය. ඒතර මාකට් ප්ලේස් එකක් එහෙම නැත්නම් ගණනකරු හා ආයතන හම්බ වෙන ස්ථානය. ඒක එතකොට භෞතික ස්ථානයක් වෙන්නත් පුළුවන්. සයිබර් අවකාශය වෙන්නත් පුළුවන් නේ. මාකට් ස්පේස් එක වෙන්න පුළුවන්. මාකට් ප්ලේස් එක වෙන්න පුළුවන්. එතනදී අර මම කියපු කරුණු ටික දෙන්න ඕන ගුණාත්මක භාවය, කාර්යක්ෂමතාවය, සන්නනාමයේ ඉහළ යාම, ගණන්කරුට පිරිවැය අඩු වීම, ගණන්කරුට පහසුවක් වීම කන්වීනියන්ස් කියන එකනේ. ඒක ප්ලේස් කියන එකෙන් ඉන්නේ කන්වීනියන්ස්. මේ සරලව නිමෙව මලවිකරණ දාමයක් මේ තියරිටිකල් කාරණා ටික හරි මයිකල් පෝර්ට් විසින් මේවා ගොඩක් වෙලාට භෞතික භාණ්ඩ වලට සැප මාර්ගයේ දිග ඒකාබද්ධ කිරීම ව්‍යාපාරයේ vertical integration එක බෙදා හැරීමේ ක්‍රමවේදයන් සහ බෙදා හැරීමේ ඝනත්වය. දැන් මේ බෙදා හැරීමේ ඝනත්වය කියන එක අපිට ගන්න පුළුවන් බැංකින් ඩෙන්සිටි කියලා. බැංකු ඝනත්වය. ඒ කියන්නේ ජනගහනයේ පුද්ගලයන් ලක්ෂයකට තියෙන ශාඛා සංඛ්‍යාව බැංකු ඝනත්වය කියන්නේ. හරි. මේ තියරි කාර්යය ඒකට තියරි ටිකක් ලේඛනයේදී මාර්ග වල පහත දක්වන කරුණු තුළ සිල්ලරාලේ බලෝ මේ වගේ අය ඉන්නවා. ඒතර මේක මුල්‍ය සේවාවේදී ගොඩක් වෙලාවට ඉන්න පුළුවන් එක්කෝ ඒජන්ටවරු නේද? ඒජන්ට්ලා ඉන්න පුළුවන්. ගොඩක් වෙලාවට තියෙන්නේ ඍජු අලගිය. මුල්‍ය කර්මාන්තයේ ගොඩක් වෙලාවට තියෙන්නේ ඍජු අලගිය. දෙහිම නැතුව මේ විදිහට ඒජන්ටයෝ හෝ මේ වගේ ගොඩක් අය භාවිත කරලා තියෙනවා. ඒ කියන්නේ සැපයුම් මාර්ගය දිග වෙනවා. සැපයුම් මාර්ගය දිග වෙනවා. අනිත් එක compliance requirements රහසිගතාවය ආරක්ෂා කරගන්න ඕනේ. ඒ වගේ කතන්දර නිසා සම්බන්ධ කරගන්නත් බැහැ. අනිත් පැත්තෙන් භාණ්ඩයේ අපිට දකින්න පුළුවන් භෞතික භාණ්ඩයක් නැහැ. ඒ නිසා ඒක ඩිෆරන්ෂিয়েට් කරන්න බෑ නේ.
ඩිෆරන්ෂিয়েට් කරන්න බෑ. එතකොට භෞතික භාණ්ඩයක වගේ නෙමෙයි සේවාවක ගුණාත්මක භාවය නිත කරන්නේ සේවාව පිරිනැමීමේදී. එතකොට අනිකුත් ඒජන්තවරු ඒ සැපයුම්දාමේ අනිත් අය මේ සේවාව කොහොම පිරිනමයිද කියන එක සම්බන්ධයෙන් අපිට පාලනයක් නැහැ. අපිට පාලනයක් නැහැ. ඒ නිසා අපේ භාණ්ඩය පිරිනැමීමේදී ගැටලු ඇති වෙලා භාණ්ඩය අලෙවින් නැති වෙන්න පුළුවන්. ඒක මුල්ල නිමෙවුම්. නිසා පුළුවන් තරම් අපේ පාලනයට යටත්ව තියාගන්න උත්සාහ කරනවා ඩිලිවරි කියන එක. මොකද හේතුව මුල්ලේ නිමැවුමක ගුණාත්මක භාවය රඳා පවතින්නේ ඒ නිමැවුම අලෙවි කරන අවස්ථාවේදී. ඒ නිමැවුම පිරිනමන අවස්ථාවේදී, දිලිව කරන අවස්ථාවේදී. අපි ඒක අනිවාර්යයෙන්ම අපේ පාලනයට යටත්ව පවත්වාගෙන යනවා. ඒ නිසා සැපයුම් දාමේ දිග අඩුයි. ඍජු අලවියක් තමයි තියෙන්නේ. ඍජු අලවියක් තමයි තියෙන්නේ. අපේ ප්‍රමුඛ නොවන නිමැවුම් ඔය ATM කාඩ් පත්, ක්‍රෙඩිට් කාඩ් පත් බෙදා හැරීම, ස්ටේට්මන්ට් බෙදා හැරීම, නේ? ණය වාරිකයක කිරීම වගේ සමහර දේවල් ඒජන්තවරුන් හරහා කරගන්නවා. නමුත් ඒ ඒජන්තවරු පාලනය කරන්න ගනුදෙනුකාර ප්‍රඥප්තිය තුළ විශාල නිර්ණායක ගොඩක් තියෙනවා. අර කාරණා නිසා. ගනුදෙනුකාරකගේ රහස්‍යතාවය කියන නීතිමය අවශ්‍යතාවය, ඊළඟට අනුකූලතා අවශ්‍යතාවය සහ මේ සේවාව පිරිනැමීමේදී ගුණාත්මක භාවයේ ජනිත වෙන නිසා ඒ සේවාව පිරිනැමීම කියන අවස්ථාව පුළුවන් තරම් ආයතනයේ බැංකුවේ ওই මුල්‍ය ආයතනයේ පාලනය යටත්ව තියාගන්න අවශ්‍ය නිසා එතකොට ඒක ඍජු අධීක්ෂණය යටතේ සිද්ධ වෙන්නේ ආයතනයේ වෙන ඍජු අලවියක් තමයි සිද්ධ වෙන්නේ. හරිද? රයිට්. මේ පතන්දරේ වලට තේරෙනවා ඇති මම විස්තර කරන්න අවශ්‍ය නැහැ. මේ වෙලාව ගොඩක් වෙලාවට භෞතික වාහන සඳහා තියෙන ඒවා. ඊළඟට දැන් විකුණුම් මාර්ගවල මේ දැන් මේ මයිකල් පෝටර් කියපු විදිහට දිග වැඩි වෙන්න යම්කිසි පිරිවැයක් ඒ හැමතැනටම දරන්න වෙනවනේ. ඒක දිග වැඩි වුණාම වෙන්නේ පිරිවැය වැඩි වෙනවා. ඒ පිරිවැය එකතු වෙනවා සෙලින් ප්‍රයිස්. මේ නිෂ්පාදනයේ විකුණුම් මිලට එකතු වෙනවා මේ පිරිවැය. එහෙනම් අපි පුළුවන් තරම් පිරිවැය අඩු කරගන්න ඕන. පිරිවැය අඩු කරගන්න නම් අපිට මේ channels වල දිග අඩු කරගන්න ඕන. channels වල දිග අඩු කරගන්න ඕන. ඒතර මුල්‍ය ආයතන වලට වාසිදායක තත්ත්වයක් තියෙනවා ඒ පැත්තෙන්. හැබැයි අපිට බෑ එතකොට සමස්ත වෙළඳපොළටම එහෙම ආවරණය කරන්න පුළුවන් ප්‍රදේශය ඍජු අලවයෙන් අඩුයි. ආවරණය කරන්න පුළුවන් ප්‍රදේශය ඍජු අලවයෙන් අඩුයි. ඒතර අපිට සිද්ධ වෙනවා අදාළ හැම තැනකටම ඍජුවම ශාඛාවක් හෝ මොකක් හරි විවෘත කරන්න. ඒතර මේ පැත්තෙන් කොස්ට් එක වැඩි වෙනවා. ඍජු අලවයේදී අතරමැදියන් එකතු වෙලා කොස්ට් එක වැඩි වෙන එක නැති වුණාට ධනත්වය වැඩි කරන්න ඕනේ. ඒ කියන්නේ අර ශාඛා ප්‍රමාණය, ATM ප්‍රමාණය ඒවා වැඩි කරන්න ඕනේ. ඒවා වැඩි වෙනකොට කොස්ට් එක ඒවා පවත්වාගෙන යන කොස්ට් එක වැඩි වෙනවා. ඒක එකතු වෙනවා අවසානයේදී විකුණුම් මිලට. හැබැයි දැන් තාක්ෂණයෙන් ඔය ගොඩක් කරන්න පුළුවන් නිසා නේද? තාක්ෂණයෙන් මේවා ගොඩක් කරන්න පුළුවන් නිසා තාක්ෂණය භාවිතා කරලා අන්නර මාකට් ප්ලේස් කියන අවශ්‍යතාවය අපි පුළුවන් තරම් අඩු කරගන්න තියෙනවා මුල්‍ය කර්මාන්තයේ තුල. දැන් මේ වෙලාවේ මේ ගෝලීය වසංගතයේ වෙලාවේදී අපි පුළුවන් තරම් පාවිච්චි කරන්නේ තාක්ෂණය බැංකු කටයුතු සඳහා. ට්‍රාන්ස්ෆර්ස් වලට මේ ක්‍රමයක් පාවිච්චි කරන්නේ. ඒත් අද වෙනකොට තාක්ෂණය දියුණු වීමත් එක්කලා ගණන්දකරු ෆේස් ටු ෆේස් මූණට මූණ හම් වෙලා බැංකුවට ඇවිල්ලා කරන දේවල් ඉතාම අඩුයි. ඉතාම අඩුයි. මේ විකුණුම් මාර්ග ඒ එක පැත්තක් තාක්ෂණයේ දියුණුව නිසා අර හැමතැනටම ශාඛා හැරීමෙන් ඇති වෙන කොස්ට් එක අඩු කරගන්න පුළුවන් තාක්ෂණයේ දියුණුව නිසා. අනිත් පැත්තෙන් මේ භෞතික භාණ්ඩ බෙදා හැරීමේදී අතරමැදියන් එකතු වෙලා channel එකේ දිග වැඩි වෙන එක අඩු කරගන්න පුළුවන් අපිට මේ ඒකාබද්ධ කිරීම මගින් horizontal or vertical integration මගින්. integration මගින් අපිට පුළුවන් මේ භෞතික භාණ්ඩ වල channel එකේ දිග අඩු කරගන්න. ඒකට තිරස්ස ඒකාබද්ධ කිරීම කියන්නේ ආයතනයේ දැන්ටමත් ඉටු කරන කාර්යයන් අදාළ සිස්ටමේ ඒකාබද්ධ වෙන නිෂ්පාදනකේ යෝග්‍ය
පිටිකිරේ චීස් නිෂ්පාදනය ආරම්භ කරනවා. එතකොට එකම බෙදා හැරීම තුළින් එකම අවුට්ලට් වලින් මේ ඔක්කොම වැඩි කරගන්න පුළුවන්. එතකොට මේක ඇවිල්ලා එක පැත්තකින් concentric diversification. ඒක concentric diversification එකක් එක්කලම ඒගොල්ලන්ට පුළුවන් horizontal integration එක ගන්න. ඒ වලට ඒගොල්ලන්ගේ cost එකත් අඩු වෙනවා, product range එකත් වැඩි වෙනවා නේ. ඒක සිරස් ඒකාබද්ධ කිරීමෙන් මේවා ගොඩක් කරලා cost එක අඩු කරගන්න කරන දේවල්. ඒක ආකාර දෙකයි. එකක් vertical integration, I mean backward integration අනිත් එක forward integration. ඒකට backward integration කියන්නේ නිෂ්පාදකයා තමන්ට අවශ්‍ය අමුද්‍රව්‍ය සකස් කරගන්න. දැන් උදාහරණයක් අපි ජෑම් නිෂ්පාදකයෙක් කියලා ගන්නකො. ඒ ජෑම් නිෂ්පාදකයා කරන්නේ තමන් පළතුරු වවා ගන්නවා වෙනද තුලින් මිලදී ගන්න නැතුව. ඒතර ඉදිරිපත් ඒකාබද්ධ වීමේදී කරන්නේ උදාහරණයක් විදිහට ඇඟලුම් නිෂ්පාදකයා තමන්ගේම අලෙවිසල් හදනවා අලෙවි කරන්න. ඒතකොට ඒකෙන් ඒගොල්ලන්ට පුළුවන් ගුණාත්මක භාවය ආරක්ෂා කරගන්න හැම පැත්තෙම කොස්ට් එක අඩු කරගන්න. මේ තියෙන්නේ වාසි අවාසි. කියව ගන්න. මේකේ මේ රූපසිතානකින් පෙන්නලා තියෙනවා. පසුපසට ඒකාබද්ධ වීම, තිරස් ඒකාබද්ධ වීම, ඉදිරිපසට ඒකාබද්ධ වීම වගේ පුළුවන්. මේ විකුණුම් මාර්ගවල අයිතිය ආයතන ලබා ගන්නවා ඒකාබද්ධ වීම තුලින්. ඒතර විකුණුම් මාර්ග අයිතියක් තියෙනවා නම් මොන විදියකින් හරි අපිට පුළුවන් අපේ නිෂ්පාදන ඒ විකුණුම් මාර්ග හරහා ගනුදෙනු කරුවිට ළඟා කරන්න. ඒතර ඒක වියදම අඩු කරගන්න පුළුවන් තවත් ක්‍රමවේදයක් තමයි. දැන් බැංකු වලට කරගන්න බැරි බැංකු වලම ශාඛාවල් හැමතැනම විවෘත කරන්නම ඒජන්ට්ස්ලාව දාන්න පුළුවන් හැකියාව ගොඩක් අඩුයි නේ. අර කිපු කරුණ නිසා. ඒ නිසා බැංකු වලට දෙපැත්තකින් තමන්ගේම ශාඛාවන් හැමතැනම අරලා මේ පිරිවෙ වැඩි වෙලා තියෙනවා. නමුත් තාක්ෂණයේ දියුණුව භාවිතා කරන නිසා අනිත් පැත්තෙන් පිරිවෙ ඒකෙන් බැලන්ස් කරගෙන තියෙනවා. මොකද තාක්ෂණය පාවිච්චි කරලා. ඊට අමතරව මේ භෞතික භාණ්ඩ බෙදාගෙන ආයතන මේ විදිහට මේ සන්දාන හදාගෙන පිරිවෙ අඩු කරගන්නවා. දැන් කෝපරේට් ස්ට්‍රැටජි කියන්නේ සීලම විකුණුම් මාර්ග තමන් ආයතනෙම හදා ගන්නවා. සීලම විකුණුම් මාර්ග තමයි කියන්නේ දැන් බැංකු වගේ තමයි. බැංකු තමන්ගේ බැංකු ශාඛාවන් හැමතැනම හරිනවා. ඒකට සීලම විකුණුම් මාර්ගවල මේක කොස්ට් එක වැඩි එකක්. ඒක කොස්ට් එකට සාපේක්ෂව අලෙවි වැඩි නම් ගැටලුවක් නැහැ. ඒ තුලින් ආදායම් ජනිත කරන්න පුළුවන්. ඊළඟ පරිපාලිත සමාගම්. මේක කරන්නේ විකුණුම් මාර්ග සම්බන්ධ පාර්ශ්ව නිදහස් අතර ඔවුන්ගේ ක්‍රියාකාරකම් එකිනෙකට සමාජමය කරනවා. මේකෙදි කරන්නේ තමන්ට යම් මිලක් ගෙවනවා. හරි? මිලක් ගෙවලා සේවාව ලබා ගන්නවා විවිධ පරිපාලිත සමාගම් හරහා. තමයි යටතේ ඉන්න සමාගම් හරහා. ඊළඟට ගිවිසුම්ගත සම්බන්ධකම් තියෙනවා outsource, franchise, agents, brokers. එතකොට මේගොල්ලන්ට යම් කොමිස් එකක් ගෙවනවා, යම් මිලක් ගෙවනවා. ඒ මිල මේ පරිපාලිත මිලට වඩා අඩුයි. පරිපාලිත සමාගම් මගින් පවත්වාගෙන යන මේ සේවාව පවත්වාගෙන යන මිලට වඩා අඩුයි ගිවිසුම්ගත සම්බන්ධකම්. ඒතර ගිවිසුම්ගත සම්බන්ධකම් තියෙනවා ආකාර හතරක්. outsource, franchise, agents, brokers. ඒතර යම් කිසි කොමිස් එකක් හෝ යම් වාර්ෂික දාස්තුවක් ගෙවලා ඒ අදාළ සේවාව, ඒ කියන්නේ තමන්ගේ භාණ්ඩ ඒගොල්ලන්ගේ අලෙවිසල් තුළ ප්‍රදර්ශනය කරලා විකුණන්න අවස්ථාව ලබා දෙනවා. තාක්ෂණය. දැන් මේක නම් ඉතාම වැදගත් වෙනවා මේ කාටද මුල්‍ය නිමැවුම් අලෙවි කිරීමේදී. නිෂ්පාදනය සහ ගනුදෙනු කර අතරමැදියන් නිවත්ව ඍජුව සංනිවේදනය කරයි. මේ වගේ භාණ්ඩ බෙදා හැරීම පාර්ශ්ව දුරස්ථිත තොරතුරු සංනිවේදනය නියමිත ගුණාත්මක භාණ්ඩ නියමිත වෙලාවට ගනුදෙනු කරලා ඒක ලබා දීම. කියන්නේ දැන් ඔය ඔන්ලයින් shopping malls. හරි ඔන්ලයින් shopping malls වලින් ගොඩක් කරලා කරන්නේ මෙන්න මේ තාක්ෂණය වාගේ. ඒතර ඒගොල්ලන්ගේ central stores එකක් තියෙනවා. සමහරට ඒගොල්ලෝ ගාව බඩු නැහැ. central store එකකින් ඔන්ලයින් ඕඩර් කරායින් පස්සේ ගෙන්නලා දෙනවා. ඒතකොට මේ ඔන්ලයින් ඕඩර් එකේදී සමහර ඒවායි බලා ගන්න පුළුවන් මේ වෙනකොට මේ භාණ්ඩය කොතනද තියෙන්නේ කියලා. ඒකෙන් පිරිවැය ගොඩක් අඩු වෙලා තියෙනවා මේ භාණ්ඩවල.
රීටේල් මේ සම්බන්ධයෙන් අපි බලමු ඊළඟට ශාඛාවක් බැංකු ශාඛාවක් උපාය මාර්ගයේ මේ අලෙවි කරන මොනවාද channels වල marketing channel එකක් විදිහට ශාඛාවක් හෝ අනිකුත් මේ channels මොන වගේද මේ මොන වගේ රූපයක්ද ගන්න කියන එක අපි බලමු මේ channel management වලදී. ඉතින් අනිවාර්යයෙන්ම channel එකක් වෙන්නේ මම ඉස්සෙල්ලා කිව්වා වගේ ආදායමක් උපදින්න ඕනේ. මේ ඉන්පුට් වැඩි වෙන්න ඕනේ. කාර්යක්ෂම වෙන්න ඕනේ. ඒකෙන් බ්‍රෑන්ඩ් නේම් එක ඉහළ යන්න ඕනේ. අනිත් පැත්තෙන් compliance විශේෂයෙන්ම මුල්‍ය සේවා සපයදී compliance requirement එක හොඳටම satisfy කරන්න ඕනේ. දැන් ඔය ඒ නිසා තමයි ඔයගොල්ලන්ගේ branches වල license එක පෙන්වන්න ඕනේ. license එක ප්‍රදර්ශනය කරන්න ඕනේ. ඊළඟට විදේශ මුදල් මිලදී ගන්න බලයක් තියෙනවා නම් ඒ බලය අර උතරස් කියලා ගාලා දෙන්නේ ඒක පෙන්වන්න ඕනේ. තව ගොඩක් පවත්වාගෙන යෑම ශාඛා පවත්වාගෙන යෑමේදී compliance requirement ගොඩක් තියෙනවා. මුල්‍ය සේවාවල තියෙන විශේෂත්වය තමයි මුල්‍ය සේවාවල ඉතාම ඉහළ තරගකාරීත්වයක් තියෙනවා. ඒකට හේතුව product differentiation එක කරන්න බෑ. මුල්‍ය නිමයවම product එකක් විදිහට differentiate කරලා ඉදිරිපත් කරන්න බෑ. හේතුව ඒකේ ස්වභාවය අනුව අපිට පුළුවන් වෙනවා මේ මුල්‍ය නිමයවම එහෙම්මම පහුදාට තව තරගකරුවෙක් ඉදිරිපත් කරන්න පුළුවන්. ඒකේ පේටන්ට් එකක් ගන්න හරි අමාරුයි. භාණ්ඩයක් නෙමෙයි භාණ්ඩයක් නිෂ්පාදනය කරාම පේටන්ට් එකක් ගන්න පුළුවන්. කාලයක් යනකම් වෙන කෙනෙක් ඒක හදන්න බෑ. ඒ වගේම තමයි ටෙක්නොලොජි එක ඉහළ මට්ටමට පාවිච්චි කරලා ඒ අදාළ දැනුම තියෙනවා නම් වරින් වර එක වෙනස් කර කර ගණන්කරුවන්ට ඉදිරිපත් කරන්න පුළුවන්. ගණන්කරුවන්ට කිට්ටු වෙන්නවත් බැරි වෙනවා. මුල්‍ය සේවාවල එහෙම බෑ. එහෙනම් ඉහළ තරගයක් තියෙනවා. ඒකට මුල්‍ය සේවා පවත්වාගෙන යන ගොඩක් වෙලාවට සේවාව සැපයීමේදී වටිනාකම ජනකයි. අතරමැදි අවහිරතා ඉවත් කර ගැනීමට නම් ඉහළ මට්ටමේ අලෙවි අතරමැදි දැන් මේ දෙකේ තීරණ ගැනීම සහ සේවාව සැපයීම ශාඛාවල මේ අතරමැද channel එක අවහිරතාවලින් තොර වෙන්න ඕන. හරි? ඒ අවහිරතාවලින් තොර වෙන්න නම් අපි ගන්නවා පැහැදිලිවම ලෝන් එකක් ප්‍රොසෙස් කරද්දී මේ ශාඛාව බාර ගන්නා ලෝන් එකක්. එතකොට අනුමත කිරීම සඳහා ඊළට යන්න ඕන. ඒක ගිහිල්ලා ආයේ පහළට ඇවිල්ලා තමයි ගණන්කට මේක ලැබෙන්නේ. ඒක ලොකු channel එකක් තියෙනවා ගණන්කට සේවාව සැපයීම සහ තීරණ ගැනීම අතර. ඒත් මේ තීරණ ගන්නාම පුද්ගලයා සේවාව සපයන පුද්ගලයාම නෙවෙයි නම් මේ channel එකේ හොඳ සම්බන්ධතාවයක් තිබුණ නැත්නම් අර සේවාව සපයන පුද්ගලයාට ශාඛාවේ සේවකයාට ගුණාත්මක සේවාවක් ලබා දෙන්න බැරි වෙනවා. වෙළඳපොළට වඩා වෙළඳ අවකාශයෙන් අපි පුළුවන් තරම් උත්සාහ කරන්න ඕන මේ channel එක සේවාව සපයන තැන සහ තීරණ ගන්න තැන අතර දුර අඩු කරන්න ඕන නැති කරන්න. ඒ නිසා තමයි ගොඩක් වෙලාවට මාකට් ස්පේස් එක පාවිච්චි කරන්නේ. ඒත් මාකට් ස්පේස් එක තුල ප්‍රෝග්‍රෑම් කරපු එකක් තියෙන්නේ උත්තරේ නිකම් වෙනවා. අපි ATM එක ගාවට ගිහලා කාඩ් එක ගාලා ඒ අදාළ විධාන ටික දුන්නොත් එහෙම උත්තරේ ලැබෙනවා අපිට නේ. උත්තරේ ලැබෙනවා. ෆන්ඩ් ට්‍රාන්ස්ෆර් එකක් කරන්න අදාළ විධාන ටික දුන්නාන් පස්සේ උත්තරේ අපිට ඉක්මනට ලැබෙනවා. ඒතකොට ඒකෙන්දී අතරමැද්දේ මේ කවුරුත් එකතු වෙන්නේ නැහැ. අර සිස්ටම් එකේ තියෙන උත්තරේ අපිට ලැබෙනවා. ඒතර අපි ඒ කාර්යක්ෂමතාවයකින් ඉහළ යනවා. කාර්යක්ෂමතාවය ඉහළ යන නිසා ගණනකට තුල යම් වටිනාකමක් ජනකනවා. මේ විවිධ විකුණුම් මාර්ග එතකොට ඒකෙදි තියෙනවා මේ ලීඩ් ජෙනරේෂන් කියලා. නැත්නම් ලීඩ් මැනේජ්මන්ට් විභව ගණනකරුවන් කළමනාකරණය ඇඩ්වර්ටයිසින් මගින් බ්‍රෑන්ඩ් එක හදන එක සේල්ස් වැඩි කරන එක ඔෆ්ලයින් ඔන්ලයින් ඔය විදිහට විවිධ උපාය මාර්ග තියෙනවා. ඔෆ්ලයින් කරන ඒවා තියෙනවා ඔන්ලයින් කරන ඒවා තියෙනවා සේල්ස් විදිහට කරලා ඒවා තියෙනවා බ්‍රෑන්ඩ් විදිහට කරලා බ්‍රෑන්ඩ් ඇඩ්වර්ටයිසින් ඒවා ඒ වෙනත් කරන්නේ අලෙවිය වැඩි කරගන්න එකනේ. මේකේ ලීඩ් මැනේජ්මන්ට් කියන්නේ ගණනකරුවෝ නෙමෙයි තවම. නමුත් ඉදිරියේදී ගණනකරුවා වෙන්න පුළුවන් අයව ගණනකරුවෝ වෙනකම්ම සම්බන්ධතා පවත්වාගෙන යනවා.
තාම ගනුදෙනු කරුවෝ නෙවෙයි. නමුත් යම්කිසි කැමැත්තක් තියෙනවා. ඒකට ගනුදෙනු කරුවෙක් වෙනකන් සම්බන්ධතාව පවත්වාගෙන යාම තමයි ලීඩ් මැනේජ්මන්ට් කියන්නේ. ඒ සේල්ස් පැත්තේ තියෙනවා. මේ තියෙන විද්‍යුත් විකුණුම් මාර්ග මේවා පාවිච්චි කරන්න පුළුවන් ගොඩක්ම මේ මුල්‍ය නිමවුම් වලට ECRM customer relationship management, social media, search engine SEM කියන්නේ search engine optimization, SEO කියන්නේ search engine operation, is optimization, SEM කියන්නේ search engine marketing. ඒවා campaign management, customer relationship management, lead management මම ඉස්සෙල්ලා කතා කරපු distributed marketing, indirect marketing, data providers, preference engine. එතකොට ඔය Yahoo, Google වගේ ඒවා preference engine. ඒකට ඒවට advertisement දැම්මම සමහරවිට අපිට පුළුවන් ටක් දාලා අපේ advertisement එක ඉස්සෙල්ලා වෙන දාපු යම් site එකක් බලද්දී ඒගොල්ලෝ දකින්න ඕන තරම් advertisement නේ. මේ preference engine වලින් පුළුවන් අපිට අපේ අදාළ මේ advertisement එක අනිත් අයට වඩා පළමු preference එකක් දීලා ප්‍රදර්ශනය වෙන්න ඉඩ අරින්න. ඒක ගොඩක් විවිධ උපක්‍රම භාවිත කරනවා විකුණුම් මාර්ග පළමුව කරන්නේ. මේ SEO. මෙමගින් අලෙවිකරුගේ වෙබ් අඩවිය උපරිම ලෙස භාවිත කිරීමට අවස්ථා සැලසේ. ඒ සඳහා Google Yahoo Bing වැනි සේවා මණ්ඩලවල ඇති විශේෂිත භාවිතයෙන් යම් අය කීර්තිමත් සේවනයක භාවිත කිරීමයි. ඒතර මේ වෙබ්සයිට්ස් වලට ගියාම අලෙවිකරුගේ වෙබ් අඩවියට තමයි ප්‍රමුඛතාවය ලැබෙන්නේ. SEO, SEM මේ දැනීම් අවස්ථා මිලදී ගැනීම අලෙවි ඉහළ නංවා ගැනීම මේ වගේ. දැන් කොස්ට් එක අඩු වෙන්න ඕන කිව්වා අපි මේ channel එකක. දැන් තත්ත්වෙම ශාඛාවක පිරිවැයත් මොබයිල් ගණදෙනක පිරිවැයත් මේක ටිකක් කාලයකට ඉස්සෙල්ලා කරපු රිසර්ච් එකක්. හරි. ඒකෙදි පැහැදිලිවම පේනවා ඔන්ලයින් ට්‍රාන්සැක්ෂන් එකකට මේක ඇමරිකාවේ කරපු එකක් $7.9 යන්නේ. IVR කියන්නේ interactive voice recorder. ඒ කියන්නේ කටහඬ හඳුනාගෙන කරන voice response. interactive voice response. කටහඬ හඳුනාගෙන කරන ගනුදෙනු. දැන් කාටද කටහඬින් කරන ගනුදෙනු කරන්න ඕනේ? දෘශ්‍යාබාධිතයනේ. ස්පේන්නේ නැති අයට පුළුවන් තමන් කටහඬ කීවර්ඩ් එකක් විදිහට අතට කටහඬ ඒ විදිහටම හඳුනගන්න ඒ සංඛ්‍යාත හඳුනගන්න පුළුවන්කම ලැබෙන්න ඕන. නැත්නම් ගැටලුවක් වෙනවා. IVR වලින් පුළුවන් අනිත් එක දැන් ඔය $7.17යි. මොබයිල් ඇප්ස් වලින් $7.19යි, ATM $7.61යි, බ්‍රාන්ච් එකක් පවත්වන ගියත් $4ක් යනවා. කෝල් සෙන්ටර් එකක් ඉගෙන එතන පුද්ගලයෝ ඉන්න ඕන. ඒ වගේම යන්ත්‍ර සූත්‍ර තියෙන්න ඕන, භෞතික මේ අවකාශයක් තියෙන්න ඕන, භෞතික ස්ථානයක් තියෙන්න ඕන. ඒකට පිරිවැය වැඩි. එන අනිවාර්යයෙන්ම මුල්‍ය නිමවුම් අලෙවි කරන ආයතන තාක්ෂණීය භාවිතයෙන් කරන්න පුළුවන් එක භෞතික ස්ථාන අඩු කරලා මොබයිල් ඇප්ලිකේෂන් වැඩි කරන්න ඕන. ඒකෙන් පිරිවැය අඩු කරන්න පුළුවන්. ඒ පිරිවැයේ වාසිය ගණනකට ලබා දෙන්න පුළුවන්. ඒ ගණනකරුවෙක් ශාඛාවකට යන්නේ මේවා. මූණට මූණ කරන face to face transactions වලට තමයි යන්නේ. හරි. දැන් ශ්‍රී ලංකාව වගේ රටවල මේ සංස්කෘතිකමය ලක්ෂණ අනුව කෙනෙක් තව කෙනෙක් එක්කලා ගනුදෙනුවක් කිරීමේදී මූණට මූණ හමු වෙලා කරන ගනුදෙනුවත් කෙරෙහි තමයි වැඩි විශ්වාසයක් තියෙන්නේ. ඒ නිසා තමයි ලයිට් බිලක් ගෙවන්නත් වතුර බිලක් ගෙවන්නත් ස්මාර්ට්ෆෝන් එක අතේ තියාගෙන ඇප් එක අතේ තියාගෙන අර ශාඛාවල පෝලිං වල මිනිස්සු රස්තිය අඩු වෙන්නේ. දැන් බලන්න ATM කාඩ් ගත්තොත් එහෙම ඔය සෑම මේ නූතන ගණදෙනු මේ ගිණුමක් භාවිත කරන කෙනෙක්ට ATM කාඩ් එක දෙන්න පුළුවන්. කී දෙනෙක් ඉන්නවද ATM කාඩ් ප්‍රතික්ෂේප කරන අය? ඒගොල්ලන්ට විශ්වාසය පිළිබඳ ගැටලුවක් තියෙනවා. අනිත් පැත්තෙන් සමහර පුද්ගලයෝ ඉන්නවා හරිම කැමති ඒගොල්ලන්ගේ මානසික ස්වභාවයන් හරි ඒගොල්ලන්ගේ සයිකොලොජිකල් ෆැක්ටර් එකක් අනුව කෙනෙක්ව මූණට මූණ හම්බෙලා කතා කරලා ඉනා වෙලා යම් කටයුත්තක් කරන්න ඉතාම කැමති යම් ප්‍රැක්ටිස් කරලා ගිහලා කරනවට වඩා. ඒ නිසා තමයි සමහර අය ශාඛාවට එන්නේ. අනිත් පැත්තෙන්
සමාජයේ දැනුම්වත් භාවය, සාක්ෂරතාවය වගේ කරුණු බලපානවා. මෙන්න මේ ශාඛාවකට නොගිය වෙනත් ඩිජිටල් අවකාශයේ ගනුදෙනු කරන්න පෙළඹීමට සඳහා. ඒක මොන කරන ගනුදෙනු කර වැදගත් වෙනවා. අනිත් පැත්තෙන් බ්‍රෑන්ඩ් නේම් එක බැංකුවේ වැඩි වෙනවා. මොකද හැමතැනම බෝඩ් දාලා, ලයිට් දාලා, බ්‍රාන්ච් පාට කරලා එහෙම ලියපුවාම බ්‍රාන්ච් එකක් පවතිනවා කියන හැඟීම තියෙනවා නේ. ඔය දැන් සමහර මේ නිෂ්පාදන හොඳට අලෙවි වෙනවා. නමුත් ඇඩ්වර්ටයිස්මන්ට් යනවා නේ. ඔය ලොකු ප්‍රසිද්ධ වීම සමාගම් වෙන්න ඒවා දානවා. හේතුව මේ අර ඒක ඔළුවේ මිනිස්සුන්ට රෙජිස්ටර් කරන්න. ඒකක් තියනවා කියන එක පෙන්වන්න. බැංකුවේ සන්නම් නාමය ඊළඟ නිවීමට උදව් වෙයි. දැන් මේක අනුව බලන්න මේ යටින් දීලා තියෙන කස්ටමර් ප්‍රිෆර්ඩ් channels කියලා ලෝන් එකක් ගන්න ගියාම 60%ක් විතර 60%ක් විතර ශාඛාව අවශ්‍ය වෙනවා පුද්ගලයන්ට. ඊළඟට මේ නෑ 500 ගාණක් නේ. ඔයම් ප්‍රතිශතය දීලා තියෙන්නේ. අර පාට කරපු ප්‍රමාණය විතරක් බලන්නකො මේක ඉලක්කම් පේන්නේ නැති නිසා දැන් ලෝන් එකක් ගන්න ගියාම වැඩි දෙයින් ශාඛාවට යනවා. අද තැඹිලි පාට දීලා තියෙන්නේ. මේක අද තැඹිලි පාට දීලා තියෙන්නේ. ඒ විතරේ තැඹිලි පාට මෙතෙන්ට යනකම් තියෙනවා. නමුත් මෙතන ක්‍රෙඩිට් කාඩ් එකක් විලාසිනින් වහන්න ශාඛාවකට යන්නේ නැහැ. ඒක යන්නේ 121ක් වගේ ප්‍රමාණයක් තමයි. ඔව් මෙතන 60ක් තියෙන්නේ. ඒතර ඊටු ටික ඔක්කොම ඩිජිටල් අවකාශයේ කරගන්න. ඒතර සමහර ගනුදෙනු තියෙනවා. ගනුදෙනුකරු විශ්වාස කරනවා ඒක ශාඛාවකට යන්න ඕන කියලා. අද එහෙම ගන්න නැහැ නේ. ලෝන් එකක් ගන්න උනා ඇප්ලිකේෂන් ඩවුන්ලෝඩ් කරන එක ඊළඟට ප්‍රෝප් ඇප්ලිකේෂන් එක අප්ලෝඩ් කරන එක අද ඩිජිටලි කරන්න පුළුවන්. ඒතර මේ ගනුදෙනුකරුවෝ දකින්න ආකාරය තමයි යන්න ඕන කරුණු මොනවාද දැන් මෙතන පළවෙනි එක දෙන්නේ. ලෝන් එකක් ඇප්ලයි කරන එක, මෝගේජ් එකක් ඇප්ලයි කරන එක, මෝගේජ් ලෝන් එකක්, ක්‍රෙඩිට් කාඩ් එකක් ඇප්ලයි කරන එක. ඒතර එතෙන්ද 128යි බැංකුවට යන්නේ. ලෝ පෝෂන් ඔෆ් ලෝන් එකක් වෙලාසනින් වහන එක 132යි යන්නේ. මෝගේජ් කියන්නේ උකස් කිවිසුමක් අවලංගු කරන එක, ඊළඟට ක්‍රෙඩිට් කාඩ් එකක් අවලංගු කරන එක. ට්‍රාන්සැක්ෂන් 6ක් දැන් තමයි අරන් තියෙන්නේ. බැංකුව වල අනාගත උපාය මාර්ගයකට දැන් බැංකු ශාඛා විදිහට පවත්වාගෙන යන්න ලොකු වියදමක් යනවා. අර ඉස්සලා කිව්වා වගේ ඩොලර් 4ක් යනවා මෙන්න මේ රිසර්ච් එක ගන්නෝනේ. ඒගොල්ලෝ උත්සාහ කරන්න ඕන පුළුවන් තරම් මොබයිල් පැත්තට එහෙම නැත්නම් ඩිජිටල් අවකාශය භාවිත කරන්න. නමුත් දැන් රටක තියෙන සංස්කෘතික සාධක ඒ වගේම පුද්ගලයන්ගේ දැනුම් සාක්ෂරතාවය ඒ වගේ ගොඩක් කරුණු එක්කලා අපිට බැරි වෙනවා 100% මොබයිල් ඇප්ස් වලින් යන්න. නිසා ශාඛා ඉදිරි ඉස්සරහදී තමන්ගේ ස්ට්‍රැටජි හදන්න ඕන මේ බෙදා හැරීම කළමනාකරණය කරන්න. ශාඛා කළමනාකරණය නෙමෙයි බෙදා හැරීම කළමනාකරණය කරන්න මේ කියන කරුණු වල කොම්බිනේෂන් එකක් භාවිත කරන්න. දැන් මෙතන කොම්බිනේෂන් එකේ කැලි හතරක් තියෙනවා. එකක් තමයි ඩිජිටල්. ඒකනේ සයිබර් අවකාශයේ. සයිබර් අවකාශයේ අපිට පාවිච්චි කරන්න පුළුවන් ඔන්ලයින් මොබයිල් ඇප්ස් ඊළඟට social media, email වගේ ඒවා පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට face to face ඒ කියන්නේ මුහුණට මුහුණ ගනුදෙනු කරන කැමති අය ඉන්නවනේ. ඒ ඒගොල්ලන්ට අපිට පුළුවන් ශාඛා ඒ වගේම සේවා මධ්‍යස්ථාන ඒ වගේ දේවල්. ඊළඟට ෆිසිකල් නමුත් ටෙක්නොලොජි පාවිච්චි කරනවා. එතන මෙතෙන්දී සේවකයෝ නැහැ. දැන් භෞතික අවකාශය තුල ගනුදෙනු කරලා ගෙවිම් පේම් කරන අයට ඒක පාවිච්චි කරන්න පුළුවන්. එහෙම නැත්නම් සමහර අය කැමති මුදල් අරගෙන ශාඛාවකට යන්නේ නැහැ. පොලිම නිසා මුදල් අරගෙන ඒ මුදල් වලින් ගනුදෙනු කරනවා. ඒ වගේ අයට පුළුවන් ස්ථානයක් තියෙනවා. ඒ ස්ථානේ තමයි ATM මැෂින් එක, POS මැෂින් එක ඒ වගේ ඒවා. ඒකටත් පොඩි ස්පේස් එකක් යනවා මේ බැංකුවට. අනිත් එක තමයි voice call center interactive voice unit.
IVU ඒ වගේ ඒවා ඒ කියන්නේ දැන් සමහර පොඩි ප්‍රශ්න වලට උත්තර දෙන්නේ ඔටෝමැටිකලි ඒ ප්‍රෝග්‍රෑම් කරලා තියෙනවා. ඒ වගේ ඒවාට උත්තර හම්බ වෙනවා. එහෙම නැත්නම් අර ඉස්සෙල්ලා මම කිව්වා වගේ දෘශ්‍යාබාධිතයට භාවිතා කරන්න පුළුවන් යම් දේවල්. ඒ වගේ ඒ පැත්තට යන්න ඕන. වොයිස් භාවිතා කරලා ඊළඟට ෆිසිකලි ප්ලේස් එකක් භාවිතා කරලා ෆේස් ටු ෆේස් ට්‍රාන්සැක්ෂන් කරනකොට ගණන් කරු සහ බැංකු කරු හම්බ වෙන ශාඛාවක් ගේනවා. අනිත් පැත්තෙන් ඩිජිටල්. කියන මම හිතන්නේ දැන් මේ අලුත් පරම්පරාවත් එක්කලා ඩිජිටල් අවකාශය වැඩි භාවිතා කරොත් තමයි කොස්ට් එක අඩු කරගන්න පුළුවන්. හැබැයි ඉතින් බැංකුවේ අඩු කරගන්න කොස්ට් එක වාසිය දෙන්න ඕන ගනුදෙනු කරුට. ගණන් කරු දෙන්න ඕනේ. බැංකු පුළුවන් තරම් තමන්ගේ පිරිවැය වැඩි කරගෙන ඒ පිරිවැයට සාපේක්ෂව ණය පොලි එකතු කරලා ඉවර වෙලා අධික ලාභ ලබා ගන්න එක වැරදි. නේ? ඒක රටක සංවර්ධනය කරන්න අමාරුයි. කරන්න ඕන channel එකකින් බලාපොරොත්තු වෙන මූලික කාර්යය තමයි අඩු පිරිවැයකින් අදාළ සේවාව වූ භාණ්ඩය ගනුදෙනු කරුට ලබා දීම. ඒක selling price එක අඩු වෙන්න හේතු වෙනවා. අනිත් පැත්තෙන් තරගකාරීත්වයට මුහුණ දෙන්න පුළුවන්කම ඇති වෙනවා. මම ඔයගලන්ට පළවෙනිම පාඩමේ කරලා ඇති අර මේ bankers equation කියලා නේ මතක ඇතිනේ. I සමානයි financial cost ධන operational cost ධන provision ධන margin කියලා නේ. එතකොට අපි operational cost එක පුළුවන් තරම් වැඩි කරගත්තොත් එහෙම ඒකෙන් අපිට දෙපැත්තකින් පාඩු වෙනවා. එකක් තමයි තරගකාරීත්වය අපි මේ පිරිනනවා ගනුදෙනු කරු අපි ගාවට එන්නේ නැහැ. මොකද අපේ අයිත් වැඩි අපේ අයි වැඩි වෙනවා. ඔපරේෂන් කොස්ට් එක වැඩි වෙනකොට FC නියතයක් නම් I වැඩි වෙනවා. I තියෙන අනිත් පැත්ත නිසා. I කියන්නේ අපේ ණය පොලි අනුපාතිකය. ඒතර අපේ ණය පොලි අනුපාතිකය වුණාම අපි ගාවට එන්නේ නැහැ මේ මිනිස්සු. අනිත් පැත්තෙන් අපිට FC වැඩි කරගන්න බැරි වෙනවා OC වැඩි වුණාම. OC FC එකම පැත්තේ තියෙන නිසා OC වැඩි වෙනකොට FC අඩු කරන්නයි වෙන්නේ. I කියන එක බැලන්ස් කරගන්න. එහෙම නැත්නම් OC වැඩි වෙනකොට FC වැඩි වුණොත් එහෙම I කියන එක තවත් වේගකින් වැඩි වෙනවා. ඩබල් වෙනවා නේ. එතකොට FC ෆයිනෑන්ෂල් කොස්ට් එක අඩු කරොත් එහෙම ඒ කියන්නේ තැන්පත් සඳහා දෙන පොලි අනුපාතය අඩු කරොත් එහෙම බැංකු මේ අපි ගාන ගනුදෙනු කරෝ එන්න ඊට වඩා වැඩි පොලියක් දෙන වෙන බැංකුවට යනවා තැන්පත් සඳහා. ඒකෙන් තේරුම් ගන්න පුළුවන් අපේ පිරිවැය අවම කරගත්තොත් අපිට පුළුවන් තරංකාරී වාසිය අත්පත් කරගන්න මයික්‍රෝසොෆ්ට් එක කීපු කියලා. හරි. ওই ටික තමයි channel සම්බන්ධයෙන් අපිට කතා කරන්න තියෙන්නේ. දැන් මේ කියපු කරුණුත් එක්කලා මාකටිං යටතේ තියෙන මාතෘකා ඉවර වෙනවා. මේ ටික ගැන අවබෝධයක් තියෙනවනේ ගැටලුවක් නැහැ නේ. හරි. අපි එනම් බලමු අපි එදා සාකච්ඡා කරපු ප්‍රශ්න පත්‍රයේ මාකටිං වලට අදාළ ප්‍රශ්න මොනවද තියෙනවද කියලා සාකච්ඡා කරලා ඊළඟ මාතෘකාවට අපි යමු. මේක මම කලින් දාලා තියෙනවා. මෙන්න මේ බලන්න. හතරවෙනි ප්‍රශ්නේ. රට තුළ පවත්නා වේගවත්ම මුල්‍ය සේවා සම්පාදක මාර්ගයේ ව්‍යාපෘතියක් ඔබ බැංකුව විසින් ආරම්භ කර ඇත. මේ ක්‍රමෝපාය ක්‍රියාත්මක කරන බැංකුවේ විවිධ අවලේවීකරණ මෙවලම් මාකටිංగ్ ටූල්ස් භාවිත කිරීම කළ යුතු ඇත. මේ සඳහා පාත්‍රනා මෙවලම් උපකාර කරගත හැකි කෙසේද යන්න සාකච්ඡා කරන්න. ස්ථානය ප්ලේස් එක කොහොමද සේල්ස් වැඩි කරගන්න? ඒ කියන්නේ වේගවත්ම මුල්‍ය සේවා සම්පාදක මාර්ගය කියන්නේ අපි තමයි වැඩියෙන්ම ගනුදෙනු කරවන්නත් මුල්‍ය සේවා සපයන්නේ. එහෙනම් අපේ සේල්ස් වැඩි වෙන්න ඕනේ. ස්ථානය කියන සාධකය කොහොමද බලපාන්නේ මේ සේල්ස් වලට? ස්ථානය කියන සාධකය ස්ථානය කියන සාධකය මාකට් ස්පේස් එකත් මාකට් ප්ලේස් එකත් කියන දෙකම භාවිත කරන්න පුළුවන් බැංකු වලටනේ. හරි. එතකොට අර channels වල අපි කතා කරපු සාධක මේ කරුණු හතර මොනවාද? face to face transaction, ඊළඟට digital transactions, physical place එකක් ඔය මොනවාද? ATM වගේම අනිත් පැත්තෙන් voice. ඒ දේවල්. අනිත් එක තමයි
ප්ලේස් කියන සාධකය වෙන්නේ අපිට අපේ channel එක direct channel එකක් වෙන්නේ නේ. ප්ලේස් කියන එක ශාඛාවක් වුණොත් එහෙම direct channel එකක් වෙන්නේ. ඉතින් අපිට ප්ලේස් කියන එක පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ වෙනත් භෞතික භාණ්ඩ වගේ නෙමෙයි ඍජු අලෙවි මධ්‍යස්ථානයක් විදියට. එහෙමනම් අපිට සිද්ධ වෙනවා මේ පුළුවන් තරම් ශාඛාවන් විවෘත කරන ජනගහනය වැඩි වෙන තරමට. ඒතර ඒක කොස්ට් එක වැඩි වෙන සාධකයක්. ඒ නිසා අපිට පුළුවන් වෙනවා අද තියෙන තාක්ෂණය භාවිත කරලා අර කීප කරුණුත් එක්කලා එකතු වෙලා මේ ඩෙලිවරි එක හොඳින් කරන්න. හරි? මිනිසුන් people factor එක. people factor එක තමයි සේවාවන් ප්‍රදානය කිරීමේදී ලබා දීමේදී ඉතාම සැලකිලිමත් විය යුතු කාරණේ. හේතුව සේවාවක ස්වභාවය අනුව ගුණාත්මක භාවය ජනිත වෙන්නේ සේවාව පිරිනමින අවස්ථාවේදී ඩෙලිවරි එකේදී නේ. ඩෙලිවරි එකේදී. එහෙමනම් ඩෙලිවරි එක කරන්නේ කවුද? පුද්ගලයන්. people. ඒතර අපේ වගේ රටක ඒක ප්‍රමුඛ සාධකයක් වෙනවා. මොකද තාක්ෂණය සහ අනික ඩිජිටල් අවකාශය භාවිත කරන ප්‍රමාණය අඩු නිසා. ඒතකොට පුද්ගල සාධකය ඉහළ මට්ටමක තියෙනවා නම් මේ අපේ සේවාවල ගුණාත්මක භාවය වැඩි වෙනම් පුද්ගල සාධකය ඒ මට්ටමට එන්න නම් පුද්ගලයන් බඳවා ගැනීම, පුහුණු කිරීම, ඒ වගේ දේවල් ඊළඟට ඔවුන්ගේ චර්යාව, ඒ හැම දෙයක්ම විනය පරිපාලනය, ඒ හැම දෙයක්ම හොඳින් සිද්ධ වෙන්න ඕන පුද්ගල සාධකය ගුණාත්මක භාවයෙන් පවත්වාගෙන යන්න. ඒතර පුද්ගල සාධකයේ ගුණාත්මක භාවයෙන් පවත්වා ගියාම ඒ ගුණාත්මක පුද්ගලයන් විසින් ලබා දෙන සේවාවත් ගුණාත්මක භාවයෙන් ඊළඟ equipment. ඕක ඇවිල්ලා ඇත්තටම මේ අර මාකටිං ටූල් මික්ස් එකේ මේ මොනවාද මේ සාධකය වගේ මොනවාද physical evidence equipment physical evidence වලින් තියෙන ප්‍රයෝජන මොනවාද equipment ඒකට ලබා දෙන භාවිතා කරන උපකරණ ඉහළ නිර්වද්‍යතාවයකින් තියෙන්න ඕන කාර්යක්ෂම වෙන්න ඕන බිඳ වැටෙන්න බෑනේ තාක්ෂණය බිඳ වැටෙන්න බෑ ඒ තීන්‍යන්ත ක්‍රියාත්මක නොවී තියෙන්න බෑ අන්න ඒ වගේ ඉහළම කාර්යක්ෂමතාවයෙන් යුක්ත භාණ්ඩ වගේම ගුණාත්මක භාවයෙන් යුක්ත භාණ්ඩ පාස්පෝර්ට ගන්න පුළුවන් FD සර්ටිෆිකේට් එක වෙන්න පුළුවන් ඒවා ඉතාම ගුණාත්මක ඉහළ ගුණාත්මක මට්ටමේ තියෙනවා වෙන්න පුළුවන්. ඒකට භාවිත කරන ශාඛාවල පෙනුම ගන්න පාඩය ඔක්කොම ෆිසිකල් එවිඩන්ස් කියන සාධකය. ඊළඟ කමියුනිකේෂන් මෙතඩ් සංවේදනය. සංවේදන ඔය කියන්නේ මාකටිං මික්ස් එකේ මේ කමියුනිකේෂන් ප්‍රවර්ධනය කියන එක. මේ මාකටිං මික්ස් එකේ තියෙන කෑලි තමයි මේක හරියට පිළිවෙලකට නැති වුණාට ඒකේ තියෙන කෑලි තමයි මේ තියෙන්නේ. හරි place තියෙනවා people තියෙනවා physical evidence තියෙනවා promotion කියන එක තියෙනවා ඔය වෙන වචන පාවිච්චි කරන්නේ ඒකට කොහොමද promotion කරන්නේ advertisement social media මේ ඊළඟට websites personal selling ඊළඟට නියෝජිතයෝ හරහා through agents අපේ back agents ඉන්නනේ ඒවා මේ වගේ කරුණු ටික තමයි මේක සාකච්ඡා කරන්න ඕනේ කොහොමද ඒවා කරන්න වැඩි කරන්නේ අනික අපි සාකච්ඡා කරා මේ පොඩ්ඩක් කන්ඩක්ට් එක ගන්න මේ අපේ ගණිතකාර ප්‍රඥප්තිය පහයත් සාකච්ඡා කරා මේ ටික සාකච්ඡා කරා. 7 සාකච්ඡා කරා. 6 සාකච්ඡා. ඒක 2009 මාර්ච් මාසයේ ප්‍රශ්න පත්‍රයේ ඔක්කොම වගේ සාකච්ඡා කරා. මට එනම් පොඩි විනාඩියක් දෙන්න මම ගන්නම් 2019 සැප්තැම්බර් ප්‍රශ්න පත්‍රයේ අපි ඒකේ තියෙන මේ මාකටිං වලට අදාළ ප්‍රශ්න ටික සාකච්ඡා කරලා මාරු වෙමු. හරිද?
right. Apa? සේවා අලෙවි කරන්නේ දැන් මේ පළවෙනි ප්‍රශ්නේ හත් වෙනි කොට සේවා අලෙවි කරන්නේදී අස්පෘශ්‍ය භාවය සහ වෙන් කළ නොහැකි බව අතර වෙනස මොකද්ද? මම පැහැදිලි කරන්නේ. භෞතික භාණ්ඩයකට තමයි ස්පෘශ්‍ය භාවය. ඒ කියන්නේ අතින් අල්ලන්න පුළුවන් කමක් තියෙන්නේ. ඒකට අස්පෘශ්‍ය භාවය කියන්නේ අතින් අල්ලන්න පුළුවන් කමක් නැති දෙයක් තමයි ඒක සේවාවක ගුණය. අනිත් පැත්තෙන් ඉන්සෙපරබිලිටි කියන්නේ සේවාව සපයන්නා සහ සේවාව ලබා ගන්නා අතර වෙන් කළ නොහැකි බව. ඒක අනිවාර්යයෙන්ම සේවා සපයන්න සේවාව මිලදී ගන්න මුණ ගැහෙන්න ඕන මේ සේවාවක් ලබා ගැනීම. ඒක ඉන්සෙපරබිලිටි කියන්නේ ඒකයි. සේවාව සපයන්නාගෙන් සේවාව වෙන් කරන්න බෑ. සේවාව සපයන්න ඉන්න ඕන සේවාව සපයන්න. නමුත් දැන් තාක්ෂණයත් එක්කලා එක වෙනස් වෙලා තියෙනවා. තාක්ෂණයත් එක්කලා එක වෙනස් වෙලා තියෙනවා. ස්වාධීන හතරෙනි ප්‍රශ්නේ උපදේශකමකින් මාතකදී කියන සමීක්ෂණ බැංකුවේ වෙළඳපොළ සහභාගී මාකට් ෂෙයාර් එක පහත වැටෙනවලු. ඒ නිසා අලෙවි කරන කටයුතු සඳහා භාවිත කරන ක්‍රමෝපායන් වඩා වර්ධනය කිරීමට තීරණය කර ඇත. මොකද්ද? සේවා සම්පාදනය කරන ව්‍යාපාරික ඒකකයක් ලෙස බැංකුවට අලෙවි කරන්නේ ඇති වැදගත්කම කුමක්දයි සාකච්ඡා කරන්න. ඒක සේවා අලෙවි කරන එකක් විතරක් නෙමෙයි නිෂ්පාදන අලෙවි කරන එකට මේ අලෙවි කරන එක තමයි ඉතාම වැදගත් වෙන්නේ. හේතුව අලෙවි කරන තමයි ඕනෑම ආයතනයක තමන්ගේ නිෂ්පාදනය කරන භාණ්ඩ හෝ සේවාවන් ගනුදෙනුකරු අතට පත් කරන ක්‍රියාවලිය නේ ක්‍රියාවලිය. එතකොට අලෙවිකරණය හොඳින් සිද්ධ වුණේ නැත්නම් අදාළ අපි ගත්තොත් දැන් මේ සේවා සම්පාදනය කරන අය දැන් අපේ නිමැවුම් ගනුදෙනුකරු අතරපත් වෙන්නේ. ඒතර මූලිකම දේ තමයි මෙතනදී නිමැවුම් අලෙවිකරණ මේ ගනුදෙනුකරුන් අතරපත් කරන අපිට තියෙන ඍජු අලවිය. ඍජු අලවියක් තියෙනවා. හරි. ඒතර ඍජු අලවිය කරද්දී අපි හිම ඍජු අලවිය පාත් ගන්නේ ඇයි? සේවාවක ගුණාත්මක භාවය තීරණය වෙන්නේ එහෙම නැත්නම් ගනුදෙනුකරු සේවාවක ගුණාත්මක භාවය දකින්නේ සේවාව පිරිනමන අවස්ථාවේදී. සේවාව පිරිනමන අවස්ථාවේදී. ඒ නිසා තමයි අපි ගොඩක් වෙලාවට අපේ ඍජු අධීක්ෂණය යටතේ සේවාවන් අලෙවි කරන්නේ. එක පැත්තකින් ඒක ගුණාත්මක භාවයේ ඉහළ නංවන්න හේතු වෙනවා වගේම අනිත් පැත්තෙන් පිරිවැය වැඩි කරන්න හේතුවක් වෙනවා. හේතුව අපිට සිද්ධ වෙනවා එතකොට ජනගහනයේ يعني මාකට් ප්ලේසස් වැඩි කරනකොට ශාඛා සංඛ්‍යාව වැඩි කරනවා. අනිත් පැත්තෙන් ඒකට අදාළ වෙන විදිහට සේවකයන් පුහුණු කරන්න නේ ඒ වගේ දේවල් කරන්න වෙනවා. ඉතින් අපි ගොඩක් වෙලාවට මේ ඒකේ තියෙන පිරිවැය අවම කරගන්න පුළුවන් වෙනවා තාක්ෂණය භාවිතා කරලා. ඒකට සේවකයන් සම්බන්ධ නොවන අවස්ථාවලදී වෙනත් ආකාරයකට ගනුදෙනුකරුට අදාළ සේවා ගුණාත්මක භාවය සපයනවා. ඉතින් අලෙවිකරණය වැදගත් වෙනවා. අනිත් පැත්තෙන් අලෙවිකරණය දැන් සේවාවන් වගේ අපිට භෞතිකව බලන්න පුළුවන් පාඩම් නැතිනම් ඩිෆරන්ෂියේෂන් එකක් කරලා අලෙවි කරන්න බෑ. يعني වෙනත් පේටන්ට් එකක් කරගෙන ඒව මෙතන තරඟකාරීත්වයක් ඉතාම උග්‍රයි සේවාවන් අලෙවි කිරීමේදී. ඒ නිසා අපිට අනිවාර්යයෙන්ම මේ තරඟකාරීත්වයට මුහුණ දීලා තරඟකාරී වාසිය අත්පත් කරගන්න ඕන අනිත් තරඟකාරී මුල්‍ය ආයතන වලට වඩා. ඒක නිසාම අලෙවි කරන අංශය ඉතාම වැදගත් වෙනවා සේවා සපයන ආයතනවලට. Modern delivery channels බැංකු කටයුතු සංසන්දනය කරනකාර සේවා විල්ලන නිසා භාවිත කළ හැකි මෙවැනි නවීන සේවා සැපීමේ ක්‍රම පහක නම් ලියන්න විතරයි තියෙන්නේ. නම් ලියන්න විතරයි තියෙන්නේ. ඒක මොනවද? බැංකින් ඇප්ස් තියෙනවා නේ, මොබයිල් ඇප්, ඉන්ටර්නෙට් බැංකින්, ඊළඟට ATM, CDM, kiosk, POS machine, debit card, credit card, ඔයගේ දේවල්. වෙළඳපොළ සහභාගී මාකට් ෂෙයාර් අහිමි වීමට කවර බාහිර පාරිසරික සාධක බලවේගයන් හේතු වේකි දැන් හඳුන්වා දෙන්න. මේ සඳහා පෝටර්ගේ ආකෘතිය අන්න පෝටර්ගේ අර පංචබල ආකෘතිය
අන්න මෙතෙන්ට පාවිච්චි කරලා ඒක විස්තර කරන්න තියෙනවා. හරි. අපි ඒක සාකච්ඡා කරන්නේ. bargaining power of suppliers, bargaining power of buyers, නැත්නම් ගණන්කරුගේ කේවල් කිරීමේ ශක්තිය, විකුණුම්කරුගේ කේවල් කිරීමේ ශක්තිය, නව ආයතන, හරි. කර්මාන්තයට ඇතුළු වෙන නව ආයතන, ආදේශක භාණ්ඩ සහ කර්මාන්තය තුළ පවත්නා තරගය කියන පළ පහ ක්‍රියාත්මක වෙනවා මේ සේවා කර්මාන්තයේදී තරඟකාරීත්වය තුළ. ඒතර මේ බල පහ ක්‍රියාත්මක කරන ආකාරය විස්තර කරගෙන තමයි තියෙන්නේ. මෙම தත්ත්වය පාලනය කිරීම සඳහා දැනට තිබෙන ගණනකරුවන් රඳවා ගැනීම එක් ක්‍රමෝපායක් ලෙස භාවිතා කළ හැකි වෙනවා. මේ වෙන්නේ ක්‍රම හතරක් සාකච්ඡා කරන්න. එතකොට existing customer තියාගන්න තමයි අපි වැඩියෙන්ම කලකිරීමක් වෙන්න ඕන හේතුව අලුත් ගණන්කරුවෙක් ලබා ගන්නවා කියන එක cost එක වැඩි. පරේෂන්කින් ඔප්පු කරලා තියෙනවා ඉන්න ගණන්කරුව රඳවා ගන්න ඕන අලුත් ගණන්කරුව ගන්නවට වඩා එනම් අපිට අපේ ගණන්කරුවෙක් තරඟකරුවෙක් වෙත යෑම වළක්වා ගන්න කරන්න ඕන. මේකට භාවිතා කරන්න පුළුවන් ක්‍රමවේදයන් මොනවද කියලා අහන්න. ගණන්කරුවෙක්ට ලබා දෙන සේවාවේ ගුණාත්මක භාවය ඉහළ නංවන්න. පළවෙනි එක. දැන් ශාඛාවකට එනවනම් ශාඛාවේ සේවකයන්ගේ ගණන්කරු පිළිගැනීම, ගණන්කරුට අවශ්‍ය සේවාව ලබා දීම, ඒ වගේ දේවල් ඉහළ මට්ටමක තියෙන්න ඕන. ඒ වගේම ගණන්කරුට තාක්ෂණය භාවිතා කළ සේවාව ලබා ගන්න පුළුවන්. ඒකට ඉහළම තාක්ෂණය තියෙන බැංකින් ඇප්ස් ඒ වගේ දේවල් ඉන්ට්‍රොඩියුස් කරලා දෙන්න ඕනේ. අනිත් පැත්තෙන් අපි පාවිච්චි කරන නම් ATM යන්ත්‍ර, CDM යන්ත්‍ර ඒ වගේ දේවල් ඒවා ඒ ඩවුන් ටයිම් ඒවා බිඳ වැටීම, එහෙම නැත්නම් බිඳ වැටුනොත් එහෙම රිපෙයාර් කරන්න යන කාලය ඔය වගේ දේවල් වලින් තොරව නේ ගුණාත්මක භාවය ඉහළ යන ඒවා. ඒ දේවල් වලින් තොරව ගණන්කරුට සේවාව සැපයන්න අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න ඕනේ. ඒ වගේම ගණන්කරුවෙත් වරින් වර ප්‍රොමෝෂනල් කැම්පේන්ස් මගින් මේ සේවාවල තත්ත්වයන් ප්‍රකාශය කරන්න ඕනේ. ඒ වගේම අලුත් අගය වැඩි කර value added services ගණන්කරුට ලබා දෙන්න ඕනේ. value added services දැන් උදාහරණයක් විදිහට මේ එයාගේ දරුවෙක් පිටරටකට සල්ලි යවන්න ඕන නම් ගිණුම් අතර මුදල් වමාරු කරන්න ඕන. ඒ වගේ අමතර සේවාවන් ලබා දෙන්න ඕන. ගිණුමක් විවෘත කරපුව යට ඒ වගේ දේවල්. ඒක ඇත්තටම ක්‍රොස් සෙලින් එකක් වෙනවා නේ. ක්‍රොස් සෙලින් එකක් වෙනවා. වරින් වර ගණන්කරුවන් සමග තියෙන සම්බන්ධකම් කස්ටමර් රිලේෂන්ෂිප් මැනේජ්මන්ට්. ඒතරම් මේකෙදි පිළිගැනීමේ නිලධාරියෙක් ඉන්න ඕන. ඒතකොට ශාඛාව තුල ගණන්කරුට ගැටලුවක් නැතුව ඒ තැන් හඳුනා ගන්න පුළුවන් වෙන විදිහට ඒ තැන් ලේබල් කරලා තමන්ගේ අවශ්‍යතාවය ඉෂ්ට කරගන්න පුළුවන් විදිහට අවශ්‍ය පරිසරය සකස් කරන්න ඕන. ඒ වගේම ගණන්කරුගේ පැමිණිලි කළමනාකරණය හොඳින් සිද්ධ වෙන්න ඕන. අතට පැමිණිලි නැති වෙන විදිහට කටයුතු කරන්න ඕන. ඒ වගේම පුළුවන් නම් BPR business process re-engineering කරලා ගණන්කරුට එක contact point එකකදී සියලුම කටයුතු කරගන්න පුළුවන් වෙන විදිහට ශාඛාවේ අභ්‍යන්තර පරිසරය සකස් කරන්න ඕන BPR. නැත්තම් ගණන්කරු තමයි යන්නේ ගිණුමක් අරිනවා, ණයාංශයට යනවා, තව එක එක අංශ වලට යනවා. ගණන්කරුගේ convenience එක වැඩි කරන්න ඕන. මේ පැත්තෙන් කියනවා ගණන්කරුට cost එක අඩු කරන්න ඕන. ප්‍රොමෝෂන් වැඩි කරන්න ඕන. ලබා දෙන භාණ්ඩ වල ගුණාත්මක භාවය වැඩි කරන්න. මාකටිං මික්ස් එකේ දේවල්ම තමයි මේ කරන්න ඕන ගුණාත්මක භාවය වැඩි කරන්න. හරි මේකේ තියෙන ගොඩක් වෙලට හතරවෙනි ප්‍රශ්නේ තමයි
මාකටිං ප්‍රශ්නේ දැන් සැප්තැම්බර් එකේ තේමයි මාර්තු එකේ තේමයිනේ. හරි මම හිතනවා දැන් යම් කිසි මට්ටමක අවබෝධයක් ප්‍රශ්න වලට උත්තර ලියන්න ඔයගලට ලැබෙන්නේ නැති පළවෙනි සහ දෙවෙනි ප්‍රශ්න දෙක ඉවර වෙනකොට. මොකද ඒක 80ක් විතර. ප්‍රශ්න පත්‍රයේ 80ක් විතර ආවරණය කරනවා. ඊළඟට අපි බලමු ඊළඟ කුඩා මාතෘකාව මේ ඊළඟ මාතෘකාව මානව සම්පත් කළමනාකරණය. දැන් අපි කිව්වා මානව සම්පත තමයි ඉතාම වැදගත් සම්පත වෙන්නේ නැත්නම් වැදගත්ම සාධකය වෙන්නේ මාකටිං මික්ස් එකේ. මාකටිං මික්ස් එකේ වැදගත්ම සාධකය වෙන්නේ මානව සාධකයක people factor. ඒත් අපිට මුල්‍යායතන වල විශේෂයෙන්ම මේ මානව සම්පත් සාධකය people factor එක ගුණාත්මක භාවය ඉල්ලනවා නම් අනිවාර්යෙන්ම ඉහළ මට්ටමක ගුණාත්මක භාවයෙන් යුක්ත මානව සම්පතක් සකස් කර ගන්න ඕනේ. ඒකට මේ මානව සම්පත් කළමනාකරණ ක්‍රියාවලිය ඉතාම කාර්යක්ෂමව භාවිත කරන්න ඕන. ඒකෙදි ආයතනයේ රැකියාවන් වලට බඳවා ගැනීමේ මට්ටමේ ඉඳන්ම අනිත් පැත්තෙන් රැකියාව නිර්මාණය කරන තැන ඉඳන්ම සියලුම මානව සම්පත් ක්‍රියාකාරකම් ප්‍රයෝජනයට ගන්න පුළුවන් වෙනවා. මුල්‍ය ආයතනයක වගේම ඕනෑම ආයතනයක වටිනාම සම්පත තමයි මානව සම්පත. විශේෂයෙන්ම මුල්‍ය සේවාවල තියෙන ස්වභාවය අනුව වටිනාම සම්පත සහ පිරිවැය වැඩිම සම්පත වෙන්නේ මානව සම්පත. අපිට ගුණාත්මක භාවයෙන් යුක්ත මානව සම්පත ආයතනයක සකස් කරගන්න බැරි වුණොත් මේක ඉතාම බල සම්පන්න විදියට ප්‍රබල විදියට බලපානවා ආයතනයේ අලවිය අඩු වෙනවා. විශේෂයෙන්ම මුල්‍ය ආයතනවල. ඒක සේවකයන් ගුණාත්මක කර්මකාර සේවාවක් ලැබෙන්නේ නැත්නම් ඒක අනිවාර්යෙන්ම කර්මකරුවන් අපේ ආයතනයෙන් ඈත් වෙන්න හේතු වෙනවා. අපිට සිද්ධ වෙනවා ඉහළම මට්ටමක මානව සම්පත් කළමනාකරණ ක්‍රියාවලිය අනුගමනය කරන ඉතාම සුදුසු මානව සම්පතක් ආයතනයට ලබා ගන්න. ඒ සඳහා මේ අපි දැන් කතා කරන මානව සම්පත් ක්‍රියාකාරකම් අවශ්‍ය වෙනවා. පළවෙනි එක තමයි රැකියා නිර්මාණය. ඒකට එතන ඉඳන්ම යන්න ඕන. මොකද රැකියා නිර්මාණය කියන්නේ ආයතනයක මූලික අරමුණු ඉෂ්ට කරගන්න, මූලික අරමුණු සම්පූර්ණ කරගන්න ඒ ආයතනවල විවිධ කාර්යයන් සකස් කරන්න වෙනවා. විවිධ කාර්යයන් සකස් කරනවා. ඒ කාර්යයන් කාර්යක්ෂමව සකස් කරගැනීමේ ක්‍රියාවලිය තමයි රැකියා නිර්මාණය කියන්නේ. අනෙක් පැත්තෙන් කාර්යක්ෂමව සකස් කරනවා කියන්නේ මොකක්ද? පිරිවැය අවම වෙන ආකාරයට සකස් කරගන්න. ඒක හේතු වෙනවා සෙලින් ප්‍රයිස් එක වැඩි වෙන්න නිමැවුම. අපි ගත්තොත් ආයතනයක් ගත්තොත් දැන් බැංකුවක් ගත්තොත් බැංකුවේ ඉන්න බැංකුව විවිධ කාර්යයන් කරනවා. බැංකුවක් විවිධ කාර්යයන් කරනවා. මේ සියලු කාර්යයන් කරන්නේ ගනුදෙනුකරුගේ අවශ්‍යතා සම්පූර්ණ කරනවා. දැන් ණයක් ගන්න ගනුදෙනුකරුවෙක් ආවොත් ඒකට අදාළ වෙන විවිධ කාර්යයන් තියෙනවා. ණය ඉල්ලුම්පත් ලබා දීම, ණයකරු සමග සාකච්ඡා කිරීම, ණය ඉල්ලුම්පත් ලබා දීම, ඊළඟට පුරවන ලද ණය ඉල්ලුම්පත්ය පරීක්ෂා කිරීම, අදාළ අනිකුත් ලිපි ලේඛන පරීක්ෂා කිරීම, ඊළඟට ණය මුදල ගෙවීමට ලක් කිරීම, credit evaluation, ඊළඟට අපි උකස් කිරීම සඳහා දීපලක් කියනවා නම් ඒ උකස් කරන දීපල ඇගීම, ණය යෝජනාව ඇගීම, ණය අනුමත කිරීම, ණය නිදහස් කිරීම, ඊළඟට ණය අය කර ගැනීම. වගේ ගොඩාක් දේවල් තියෙනවා කාර්යයන් ආයතනයක් තුළ මුල්‍ය ආයතන තුළ ගත්තොත් දැන් ගිණුමක් විවෘත කරනවොත් එන්න ගනුදෙනුකරු හඳුනා ගැනීම, ගනුදෙනුකරු සාකච්ඡා කිරීම, අදාළ මැන්ඩේට් පත්‍ර පුරවා ගැනීම, පද්ධතිගත කිරීම, පිරිම විවෘත කිරීම, ගනුදෙනුකරුට පාස්පෝර්ට ලබා දීම, මුදල් තැන්පතු බාර ගැනීම වගේ තියෙනවා. එතකොට ඒවා අපිට මූලිකවම කටයුතු, ඒ කටයුතු සමාන කටයුතු එකට එකතු කරලා ඒවා රාජකාරී විදිහට හඳුනා ගන්න පුළුවන්. ඒ රාජකාරියට වගකීමත් එකතු කරාම ඒක අපිට පුළුවන් රැකියාවක් කියලා හඳුනා ගන්න. ඒක රැකියාව මූලික කොටස් තුනක් තියෙනවා. යම් යම් කටයුතු කරනවා, උතර සමාන කටයුතු එකට එකතු කිරීමෙන් ඉටු කරනවා සහ වගකීමෙන් ඒවා ඉටු කරනවා. ආයතනීය අරමුණු ඉටු කර ගැනීම සඳහා මෙම කටයුතු කාර්යක්ෂමව සහ සඵලත්වයෙන් යුක්තව
එක් නිශ්චිත කාර්යයක් ඉටු කර ගැනීමට සංවිධානය කරලා ලැබීම රැකියා නිර්මාණය කියනවා. එතකොට ඵලදායීව කාර්යක්ෂම යම් නිශ්චිත කාර්යයක් ඉටු කර ගැනීම තමයි රැකියාවක් තුළින් අපේක්ෂා කරන්නේ. එහෙනම් අපි විවිධ කටයුතු නිර්මාණය කරන්න ඕන. ඒ සමාන කටයුතු එකට යොමු කරලා ඒවට වගකීමක් දාලා ඒ වගකීම මට මොකද්ද කියන එකත් එක්ක තමයි සේවකයට බාර දෙන්න ඕන. රැකියා නිර්මාණයදී කරන්නේ ඒක. රැකියා නිර්මාණය ආයතනයේ සමස්ත ක්‍රියාකාරීත්වය කෙරෙහි බලපාන අතර එය කාර්යක්ෂමතාවය, සඵලත්වය, ඵලදායීතාව, රැකියා තෘප්තිය, සෞඛ්‍ය, සේවක සංවර්ධනය, කාර්යඵල. එතකොට හරියට රැකියා නිර්මාණය කරේ නැත්නම් ඒක ආයතනයේ සේවාව ලබා දීමේ අපි දැන් මුල්‍යායතනයක් ගත්තොත් සේවාව ලබා දීමේදී ගුණාත්මක භාවයට බලපෑමක් ඇති වෙනවා අනිවාර්යයෙන්. අනිත් පැත්තෙන් කාර්යක්ෂමතාවයට බලපෑමක් ඇති වෙනවා. ඒ නිසාම ඵලදායීතාවයට බලපෑමක් ඇති වෙනවා. ඒත් සේවකයාගේ රැකියා තෘප්තිය කියන එකට බලපෑමක් ඇති වෙනවා. ඒකම සේවකයාගේ සෞඛ්‍යයට බලපෑමක් ඇති වෙනවා. ඒතකොට සේවකයේ කාර්යයක් කිරීමෙන් බලාපොරොත්තු වෙනවා එයාගේ පර්සනල් ඩෙවලොප්මන්ට් එක, පෞද්ගලික දියුණුව. එයාට ලැබෙන පුහුණුව සංවර්ධනය ඊළඟට එයාගේ කාර්යඵල ලැබීම සමාජයට එයාට ලැබෙන වැටුපේ සියලු දේටම මේක බලපාන වෙනවා. අනිවාර්යෙන්ම නිවැරදිව රැකියාවක් නිර්මාණය නොකළොත් ඒක ආයතනයේ සමස්ත ක්‍රියාවලියටම අහිතකර විදිහට බලපානවා. එහෙනම් අපි අයහපත් රැකියා නිර්මාණයක් කරන්න ලැබුවොත් සේවක කාර්යඵල හීන වීමටද සේවක පිරිවැටුම සේල්ස් ටර්න් එම්ප්ලොයි ටර්න් එක සේවකයෝ ආයතන ඉවත් වීමට තමයි ඒගොල්ලන්ගේ සෞඛ්‍ය පිරීමට ඒ වගේ ඒවාට බලපාන. දැන් මේ බලන්න මේ හැම දෙයකටම රැකියා නිර්මාණය බලපාන. ආයතනයක් මූලිකවම සේවකයෝ බඳවා ගත්තාම ওই මොකක් හරි එකට දානය කරන්නේ කරන්න ඕන. එයාට නිශ්චිත සුදුසු රැකියාවකට යව ආයතන තුළ යොමු කරන්න ඕන. උදාහරණයක් ගන්න. යම් සේවකයෙක් ඉන්නවා එයා කතා බහ කරනවා අඩුයි. හරි? මොකද අපි හොඳ දක්ෂ හැකියාවන් තියෙනවා. හොඳ හැකියාවන් තියෙනවා. නමුත් එයාට කතා බහ කිරීම අන්තර්බුද්ධ සම්බන්ධතා ඒ වගේ දේවල් එයාගේ අඩුයි. චකුත්ලේ. ඉතින් අපි මේ වගේ අයව රැකියාවන් වලට නොගෙනින්න ඕනේ නෑ නේද? ඔය දාන්න. අපි කොහේද ඒ වගේ කෙනෙක් ෆේස් කරන්නේ? අන්න රැකියාවක් නිර්මාණය කරලා තියෙන ඒ වගේ කෙනෙක්. ඉතින් එයාගේ සේවකයෙක් අපි දැම්මොත් ඉන්නේ කවුන්ටරේට එන්නත් පිළිගැනීමේ නිලධාරියෙක් විදියට හිතටලුවයි. එයාට ඒ රැකියාව කරන්න බෑ. එයාගේ තියෙන ගුණාංග භාවිතා කරලා මේ රැකියාව කරන්න අමාරුයි. ඒක අන්තිමට එමු. ඒක අයහපත් රැකියා නිර්මාණයක් කරනවා. එහෙම නැත්නම් අයහපත් එහෙම නැත්නම් වැරදි පුද්ගලයෙක් ඒ රැකියාවට දාලා තියෙනවා. ඒ රැකියා නිර්මාණය කිරීමේ විවිධ ක්‍රමවේදයන් තියෙනවා. අපි ඒක සාකච්ඡා කළා ওই උදාහරණෙට එමු. එකක් තමයි විද්‍යානුකූල ශිල්පකම. scientific method. හරි? scientific method එකේදී කරන්නේ මේක ඇවිල්ලා scientific management වලින් ආපු එක. scientific management කියන්නේ කිව්වේ 1800 ගණන්වල කාර්මික විප්ලවයත් එක්කලා කොහොමද ඵලදායීතාවය වැඩි කරන්නේ, කාර්යක්ෂමතාවය වැඩි කරන්නේ කියන සාධක සම්බන්ධයෙන් පරිගණන කරලා ඉදිරියට කරපු අදහසක්. ඒතර එතෙන්දි ගොඩාක්ම උත්සාහ කරේ රැකියාවේ කාර්යක්ෂමතාවය ඉහළ ගන්න. කාර්යක්ෂමතාවය ඉහළ ගන්න. මේක ගොඩක් වෙලාවට අර time and motion studies කාලය සහ සේවකයන් චලන ගොඩක් වෙලා සිද්ධ වුණේ මේ නිෂ්පාදන කර්මාන්තවල. කාර්මික විප්ලවයත් එක්කලා ආවේ නිෂ්පාදන කර්මාන්තනේ, පේශ කර්මාන්තය, කල්ලම් කර්මාන්තය, යකඩ කර්මාන්තය නේ වාහනේ වගේ දේවල් නේ. ඒ නිෂ්පාදන ක්‍රියාවලියත් එක්කලා ආපු එකක් තමයි ක්‍රියාව කරන සේවකයාගේ පාවිච්චි කරන චලන ඒක රැකගත කරන කාලය time and motion study. මේකෙන් කරලා තියෙන්නේ යම් රැකියාව කුඩා කොටස් වලට කඩනවා. කුඩා කොටස් වලට කඩලා යම් දෙයක් විශේෂයෙන් කරන්න පුළුවන් සේවකයෙකු එතෙන්ට යොදලා ඒකට ඒ සේවකයා ඒ කාර්යය තුළ විශේෂීකරණය කරනවා. ඕක තමයි ගොඩක් වෙලාවට නිෂ්පාදන කර්මාන්ත ශාලාවල භාවිත කරන්නේ. උදාහරණයක් ඔය ගාමන්ට් ෆැක්ටරිස් වල ප්‍රොඩක්ට්
ලයින් එක ඔක පාවිච්චි වෙනවා. දැන් ෂර්ට් එකක් නිෂ්පාදනය කරනවා කියනකොට ගාමන්ට් එකේ ෂර්ට් එක එක්කෙනෙක් හදන්නේ නැහැ. කපලා දුන්නාන් පස්සේ එක එක කෑලි එක්කෙනෙක් ෂර්ට් එකේ කොලර් එක මහනවා. එක්කෙනෙක් සාප්පුව මහනවා. එක්කෙනෙක් බොත්තම් කාස මහනවා. එක්කෙනෙක් බොත්තම් හල්දනවා. ඒ වගේ කුඩා කොටස් සේවකයෝ විශාල සංඛ්‍යාවක් එකතු කරලා කරනවා. එතකොට එකම දේ නැවත නැවත සේවකයා කිරීම තුලින් දැන් කොලර් එක අල්ලන එකම දිගටම කරන්නේ කොලර් එක අල්ලන එක. ඒතර එයා මොනවද වෙන්නේ ඒකේ? එයා ඒකේ එක්ස්පර්ට් කෙනෙක් වෙනවා. විශේෂඥයෙක් වෙනවා. ඒතර එයාට ගත වෙන කාලය ඊළඟ අවස්ථාවේදී තාම අඩුයි. ඒ වගේ හැම පුද්ගලයාම මේ කරන කුඩා කොටසට විශේෂඥයෙක් වුණාම එයා ඒකට ගත කරන කාලය ඉතාම අඩුයි. එහෙනම් ඉතාම කුඩා කාලයකින් කෙටි කාලයකින් කාර්යක්ෂමව ෂර්ට් එක නිෂ්පාදනය වෙනවා. ඒක තමයි විද්‍යානුකූල ශිල්පක්‍රමයේ හදන. ඊළඟට රැකියා විස්තරණය. මේක තව ක්‍රමයක්. යම් නිශ්චිත රාජකාරියකට අදාළ වෙනත් රාජකාරී සේවකයාට පටවනවා. අපි ඒකට කියනවා හොරිසොන්ටල් ලෝඩින් කියලා. දැන් මේක එක්තරා විදිහක අපි පස්සේදී කතා කරනවා මේ සේවකයන්ගේ චර්යාමය ගුණාංග. හරිද? එකම දේක ඉඳලා සේවකයාට කාන්සිය, කලකිරීම, ඒ වගේ දේවල් කරන එකම දේ කරාම දැන් මේකම සින්දුවාන්නේ ගැන පායනවනේ. ඒ නිසානේ මිනිස්සු විවිධත්වයක් අපේක්ෂා කරන්නේ. අන්න ඒ නිසා ඒ කරුණ මත පදනම් වෙලා මේ රැකියා විස්තරය කියන එක පාවිච්චි කරලා තිනවා. ඒකදි කරන්නේ සමාන රැකියා සමාන කාර්යයන් ගොඩක් සමාන මට්ටමක තියෙන විවිධ කාර්යයන් එකතු කරනවා. දැන් උදාහරණයක් කවුන්ටර් සේවකයෙක් ගත්තොත් එහෙම කවුන්ටර් සේවකයා උදේ ඉඳන් ඉවර වෙනකම් කරන්නේ මුදල් ගන්නවා, මුදල් ගෙවනවා, මුදල් ගනිනවා, ඒ වගේ දේවල් කරන්නේ නේ. ගමදී ඒක එපා වෙනවා. ඒතර ගොඩක් වෙලාවට අපිට පුළුවන් කරන්න සේවකයෙක් පැය දෙකක් කවුන්ටර් වැඩ කරනවා. ඊට පස්සේ පල්ලයට වස්සලා වෙන මොනවා හරි රාජකාරියක් ආයතන තුලදී. ඒතර මේ විදිහට වරින් වර ඒගොල්ලෝ සේවකයන් සේවය කරන කාර්යයන් මාරු කරගෙන ඒතර ඒකෙන් ඒගොල්ලෝ විවිධත්වයක් අත්විඳලා යම් තෘප්තියක් ලැබෙනවා. අර තියෙන අසහනය ඒකාකාරී බව දුර වෙනවා. ඒතර ඒක රැකියා විස්තර සමාන මට්ටමේ. රැකියා පෝෂණය job enrichment. අපි මේකට කියනවා රැකියාවක ගැඹුර වැඩි කිරීම. අර උඩ එක කියන්නේ රැකියාව පුළුල් කිරීම. එකම තිරස්තලයක පැතිරිච්ච රැකියාව කීපයක් එකතු කරනවා. horizontal loading. මේක අනිත් පැත්තේ vertical loading රැකියා පෝෂණය කරනවා. ඒතර මේ රැකියාවක ගැඹුර වැඩි කරනවා. ඒතර රැකියාවක ප්‍රධාන කොටස් තුනක් තියෙනවා කියන එක පිළිබඳව විශේෂඥව අදහස් සඳහන් කරනවා. ඒක තමයි රැකියාව සැලසුම් කිරීම. ඒ වගේ රැකියාව ඉටු කිරීම performing අනිත් එක තමයි controlling planning operating controlling අර කල්පනා කරන කාර්යයන් තුන වගේ තමයි. මේ කරුණු තුනම පුද්ගලයෙක්ට කරන්න ඉඩැරීම තමයි රැකියා පෝෂණයේදී කරන්නේ job enrichment එකේදී කරන්නේ. එනම් මේ සේවකයා රැකියාව සැලසුම් කරගෙන රැකියාව ඉටු කරමින් ඒක පාලනය කරනවා. මේකෙදි වැඩි වගකීමක් තියෙන සේවකයා. සේවකයා ප්‍රධානියා විසින් තමන්ගේ සුපර්වයිසර් විසින් දෙන විධානයන්ට අනුව ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එහෙම නැත්නම් රූටින් වැඩක් විදියට තියෙන දෙයක් කරන්නේ අර මේ සයන්ටිෆික් එකේදී වගේ. රූටින් වැඩක් නේ කරන්නේ. එයා ඒක තමන්ට කැමති විදියට තමන් සැලසුම් කරගෙන ඉටු කරනවා. හැබැයි ඵලදායීතාවයත් ආරක්ෂණතාවයත් වැඩි වෙන විදියට. සේවකයාට තමයි මේකේ වැඩි වගකීමක් තියෙන්නේ. අනිත් ජොබ් රොටේෂන් රැකියා භ්‍රමණය. එතකොට ඒකත් එක්තරා විදිහක vertical loading එකක් වගේ තමයි. ඒක රැකියාවලින් කාලෙන් කාලට පුද්ගලයෙක් මාරු වෙනවා. වෘත්තීය ශිල්ප ක්‍රම professional technology. ඒ කියන්නේ මේකෙදි කරන්නේ යම්කිසි රැකියා සම්බන්ධයෙන් දැනුමක් තියෙන ඒ පිළිබඳව විශේෂ දැනුමක් තියෙන පුද්ගල කණ්ඩායමක් උදාගෙන රැකියාව නිර්මාණය කරනවා. අනිත් එක තමයි සමූහ ශිල්ප ක්‍රමය කියන්නේ පුද්ගල එක්කෙනෙකුට නෙමෙයි කණ්ඩායමකට රැකියාව කරන්න පුළුවන් ආකාරයට රැකියාව නිර්මාණය කරනවා. හරි? කණ්ඩායම් ශිල්ප ක්‍රමය. මේ කියන ආකාර හයට අපිට පුළුවන් රැකියාවක් නිර්මාණය කරන්න ආයතනය තුල තියෙන විවිධ කාර්යයන් එකට ගොනු කරන්න පුළුවන් රැකියාවක් විදියට.
රැකියාව නිර්මාණය කිරීමේදී සලකා බලන්න ඕන මූලික ගුණාංග දෙකක් තමයි මේ සඳහන් කරන්නේ. එකක් තමයි රැකියාව කාර්යක්ෂම වෙන්න. කාර්යක්ෂම වෙන්න ඕන කියන්නේ රැකියාවෙන් නාස්තිය අපතේ අඩු වෙනවා. ඒවා අමුද්‍රව්‍ය වෙන්න පුළුවන්, කාලය වෙන්න පුළුවන්, ශ්‍රමය වෙන්න පුළුවන්. ඒ දේවල් අඩුවෙන් පාවිච්චි කරලා උපරිම නිෂ්පාදනයක් සිද්ධ වෙන්න ඕන. ඒක කාර්යක්ෂමතාව මූලික. අනිත් පැත්තෙන් දැන් මේවා ඉති කරන්නේ සේවකයෝ. විශේෂයෙන්ම මුල්‍ය ආයතනවල සේවකයන් සාධකයන් people factor එක වැඩියෙන් සම්බන්ධ වෙන්න ඕන සේවාව පිරිනැමීමේදී. එනම් මේ පුද්ගල සාධකය පුද්ගලයෙක් කියන්නේ ජීවත් වෙන එවනම් පුද්ගලයාගේ වෙනස තමයි භෞතික අනෙක් සම්පත් වලට වඩා මානව සම්පතේ වෙනස මොකද්ද? මෙයා ජීවියෙක්. ජීවත් වෙන පුද්ගලයෙක්. ඒතර එයාට හැඟීම් දැනීම් තියෙනවා. එයාට හිතන්න පුළුවන්. එයාට තීරණ ගන්න පුළුවන්. එයාට විරුද්ධ වෙන්න පුළුවන්. හරි? එතකොට දැන් මේ සීල කාර්යයන් කරන්න බැරි වෙනවා විරුද්ධ වීම කියන එක සිද්ධ වෙනවා. අනිත් එක එයාට කැමති මට්ටමින් එයාගේ සේවාව ලබා දෙන්න පුළුවන්. මොකද එයාට හිතන්න තීරණ ගන්න පුළුවන් නිසා. හරි? අනිත් පැත්තෙන් එයා ජීවී පුද්ගලයෙක් නිසා එයාට විවිධ මනෝභාවයන් යනවා. ඒ මනෝභාවයන් එක එයාගේ අවුට්පුට් එක ලබා දෙන සේවාවේ ප්‍රමාණය වරින් වර වෙනස් වෙන්න පුළුවන් යන්ත්‍රයකට සාපේක්ෂව. එයාගේ බිහේවියර් එක බලපානවා සේවාවේ පිරිනමන ප්‍රමාණයට සේවාවේ ගුණාත්මක භාවයට. ඉතින් කාර්යක්ෂමතා මූලිකාංග සැලකුවොත් රැකියාවේ ගුණාත්මක භාවය හේතුව එයා ස්පෙෂලිස්ට් කෙනෙක් වෙනවා. ඒ රැකියාව සම්බන්ධව අපි අර ඉස්සෙල්ලා කිව්වේ. එයා විශේෂඥයෙක් වෙනවා එකම දේ නැවත නැවත කිරීමේදී. ඒකට ඒකේ එයාගේ ගුණාත්මක භාවය වෙනවා. වේගය වැඩි වෙනවා. අනිත් එක එයා දන්නව කරන්න ඕන ක්‍රමය නිසා එයාට තියෙන වෙහෙස මූවමන්ට් අඩු වෙනවා. යන්ත්‍ර සූත්‍ර වලින් පහකින් පරිහරණය කරන්න පුළුවන්. යාන්ත්‍රීකරණයට මඟ කරන පුහුණු අඩුයි, නාස්තිය අඩුයි, කෙනෙකුගේ කාලය අඩුයි, නිෂ්පාදන ප්‍රමාණය වියයි ඒකක පිරිවැය මූලිකම කාරණාව. චර්යා මූලිකාංග කියන්නේ මොනවද? මෙහිම වැඩ කරාට සේවකයෝ එකම දේ දිගටම කරනකොට තෘප්තිය නැති වෙනවා, තෘප්තිය අඩු වෙනවා, මානසිකව පීඩාවටපත් වෙනවා. ඒක අර කාසාව කියන්නේ ඇන්සයිටි. මේ වගේ දේවල් ඇති වෙනවානේ. එතකොට මොකක්ද වෙන්නේ? මොකද මෙයා ජීවී පුද්ගලයෙක්. අනිවාර්යයෙන්ම එයාට එක moods විවිධ මනෝභාවයන් නිසා එයාගේ මනෝ මූලික සාධක ක්‍රියාත්මක වෙමින් එයාගේ අවුට්පුට් එක ක්වලිටි එක යම ආදී වෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම ඒක හේතු වෙනවා සේවාවක ගුණාත්මක භාවය පිරියෙන. විශේෂයෙන්ම මුල්‍ය ආයතනවල people factor වැඩි පාවිච්චි කරනවා. එහෙනම් අනිවාර්යයෙන්ම චර්යා මූලිකාංග කියන සාධක පාවිච්චි කරන සේවකයා තුළ තෘප්තිය වැඩි කරන්නේ. අභිප්‍රේරණය කරන්නේ. නේ? සේවකයා තුළ කැමැත්ත සේවය කිරීමට තියෙන කැමැත්ත වැඩි කරන්නේ. ඒ තුළින් සේවකයාගේ කාර්යක්ෂමතාවය, ඵලදායීතාවය ඊළඟට. ඒකට මේ ඉදිරිපත් කළ තියෙනවා මොඩල් එක. මේකට කියන්නේ හැක්මන් and ඕල්ඩ්හෑම්. HACKMAN. හැක්මන් HACKMAN හැක්මන් සහ ඕල්ඩ්හෑම් OLDHAM ඕල්ඩ්හෑම් මේ දෙන්නේ හැක්මන් සහ ඕල්ඩ්හෑම් විසින් ඉදිරිපත් කරපු ආකෘතිය තමයි මේ තියෙන්නේ. ඒගොල්ලෝ කරුණු පහක් සම්බන්ධයෙන් අවධානය යොමු කරා පුද්ගලයන්ගේ බිහේවියර් එකට බලපාන. ඒක තමයි කුසලතා විවිධත්වය. ස්කිල් variety SKILL skill VARIETY variety skill variety මේ කියන්නේ මොකද්ද? පුද්ගලයෙක් ගත්තොත් යම් පුද්ගලයෙක් ගත්තොත් එයාට විවිධ කුසලතා තියෙනවා නේ. එයාට විවිධ කුසලතා තියෙනවා. එතකොට මේ පුද්ගලයා කැමති එයාගේ ගොඩක් කුසලතාවයන් පාවිච්චි කරලා යම් රැකියාවක් කරන්න තියෙනවා නම් එයා ඒකට කැමති. අර පොඩි ළමයින්ට එහෙමනේ. දැන් පොඩි ළමයි ගෙදරකට ආවම කවුරු හරි එයා දන්න ඔක්කොම සෙල්ලම් දාලා පෙන්නනවා අවධානය යොමු කරගන්න. ඒක සාමාන්‍ය මානව ස්වභාවයක්.
ඒ පුද්ගලයා තමන්ගේ හැකියාව ඒකෙන් දැන් මිනිස්සු මොනවාද නේම් කාඩ්ස් විසිටින් කාඩ්ස් ගහලා නමට වඩා දිග ටයිටල්ස් ටික දාගන්නේ. නමට වඩා සමාට දිගයි යාට තියෙන උපාධි අරෝමය ඔක්කොම ටික දානවා. ඇයි ඒ? මොකක්ද ඒකෙන් කියන්නේ? මම මේ වගේ පොරක් කියලා පෙන්නන එක තමයි කියන්නේ. එම අවශ්‍යතාවයක් තියෙනවා. එයාගේ ඒක මනෝ ස්වභාවය. එක එක්කෙනාගේ මනෝ ස්වභාවය. ඒකට තමයි ඉහළම පුද්ගලයෝ සමාජලාට තමන්ගේ සර්ව නමෙන් තමයි පෙනී සිටින්නේ. ඒ ඔය බලන්න ගොඩක් වෙලාවට දැන් බණ කියවනකොට ඒ වගේම පින්කම් මෙහෙම කරනකොට මරණ දැන්වීම වල එහෙම බලන්න මොනවද අරේ පදිච්චි මෙහි පදිච්චි ආවල් ඉංජිනේරු ඒක ඉතින් එක්කෙනාගේ මනෝ ස්වභාවය මිනිස්සු ඒවට කැමති. මිනිස්සු තමන්ගේ තරාතියම පෙන්න ගන්න කැමති. ඒක සාමාන්‍ය මනුෂ්‍ය ස්වභාවයක්. ඒක හැකියාවදී අන්න ඒක තියෙනවා. ඒක තමයි කුසලතා විද්‍යාත්මක කියන්නේ. කාර්යනන්නතාවය. හැම කෙනෙක්ම කැමති යම් නිශ්චිත වැඩක් කරලා ඒක මගේ වැඩක් කියලා පෙන්වන්න. This is my work. ඕනම විශාල ව්‍යාපෘතියක වෙන්න පුළුවන්, කුඩා එකක වෙන්න පුළුවන්. කැමති මගේ වැඩක් කියලා පෙන්වන්න. ඒක නෙවෙයි මුල් ගල් අනම්මන කියන්නේ. විවෘත කිරීමේ ගල් වේම තියෙන්නේ. නේද? මේ මහජන මුදල් වලින් හදන්නේ සමහර විට. මහා මිනිස්සුන්ගේ සල්ලි වලින් ඔය නම් දාපු කවුරුවත් ගෙදරින් ගෙනල්ලා හදන්නේ නැහැ ඕවා. මිනිස්සුන්ගේ සල්ලි වලින් මහජන මුදල් වලින් හදලා ලොකුවට නම ගන්නවා ආවලාගේ ස්පර්ධී ආවලාගේ මඟ වෙන්නීම ස්පර්ධී ආවලාගේ සහභාගීත්වයෙන් ගන්නවා. කැමති මිනිස්සු ඒවට මේක මගේ වැඩක් කියලා පෙන්නනවා. අනිත් එක කාර්ය වැදගත්කම. ඕනෑම පුද්ගලයෙක් කැමති තමන් කරන කාර්යය පිටත වැදගත් කාර්යයක් විදිහට පෙන්වන්න. සේවකයා විසින් ඉදිරි කරන රාජකාරී ආයතනට වැදගත්. අන්න ඒ නිසා තමයි අපි කිසිම වෙලාවක යම් යන්ත්‍රයක් ගත්තාම අපි ගත්තොත් දැතිරෝධ සම්බන්ධයට තියෙන කියලා එකකට එක ලොකු විශාල දැතිරෝධ තියෙනවා කුඩා දැතිරෝධ තියෙනවා. ඒ ආයතනවල කිසිම අවස්ථාවක රාජකාරී වල ඒ වගේ විවිධත්වයක් පෙන්වන්න අවශ්‍යයි. කාර්ය වැදගත්. පියගේ කාර්යය වුණා පිරිසිදු කිරීමේ සේවකයාගේ කාර්යය වුණා වැදගත් කාර්යයක් විදිහට අපි අගය කරන්න ඕනේ. ඒකට මිනිස්සු කැමතියි. කාර්ය වැදගත්. අනිත් එක ස්වාධීනත්වය, ඉන්ඩිපෙන්ඩන්ස්. කෙනෙක්ගේ බලපෑමකින් තොරව කෙනෙක්ගේ මඟ පෙන්වීමකින් තොරව කෙනෙක්ගේ උපදෙස් වලින් තොරව ස්වාධීනව වැඩ කරන්න කැමති මිනිස්සු. ඒක චර්යාව. ඒකට හරියන මිනිස්සු ගන්න ඕන. ස්වාධීනව වැඩ කරනවා කියලා එක එක්කෙනා එක එක දේවල් කරන ගියොත් එහෙම ඒක නිකන් අත්‍යාරුවක් වෙනවානේ. අත්‍යාරුවක් කියන්නේ එකකට එකක් ගැලපෙන්නේ නැති ගොඩක් දේවල් එකතු කරපු කෑමක් නේ. අත්‍යාරුව කියන්නේ ඒකනේ. එකකට එකක් ගැලපෙන්නේ නැති එකතු කරලා තියෙනවා. ඉතින් මේ එහෙම කරන්න ගියොත් එහෙනම් ගැටලුවක් වෙනවා. අත්‍යාරුව මුදලට කන්න පුළුවන්. නමුත් වැඩවලදී ප්‍රශ්නයක් වෙනවා. අනිත් එක තමයි ෆීඩ්බැක් එකට ගන්න. ඒක අපේ නැති මේකක් තමයි. අපි දැන් හොඳ දෙයක් කරොත් හරිම අඩුයි yes you have done a good job හොඳ වැඩක් කරා කියලා පිටට තට්ටුවක් දාලා මිනිස්සුම සතුටු කරගෙන එක ඉතාම අඩුයි අපේ බලන් ඉන්නෙම කාට හරි වැරදුනොත් ඒක ගැන මතක් කර මතක් වෙන පාරට බයින් නෑ කොයිද අරගෙන ඉන්නේ එහෙම ඒක ඉතාම වැදගත්. ඒව ඇතරම මේ සියලු දෙම පුංචි ළමයිව මනා පෞරුෂයෙන් ගොඩනගා ගන්න ඉතාම වැදගත්. දැන් පොඩි ළමයි මොනවා හරි හොඳ දෙයක් කරොත් එහෙම ඒක ඉතාම ඉහළින් අගය කරනවා. හරිද? ඒ වගේම තමයි දැන් පොඩි දරුවෙක් මොනවා හරි වැරදි දෙයක් කරොත් එහෙම ඒක ප්‍රසිද්ධියේ බැනලා කෑ ගහලා එයාගේ පෞරුෂය බිඳින්න හොඳ නැහැ. ඒක විසනසිල්ල එයාට වෙනත් යෝජනාවක් විතර ඉදිරිපත් කරලා කියලා දෙන්න ඕන. ඔයා ඔක මෙහෙම කරා නම් හරි හරි. මේක හැක්මන් and ඕල්ඩ්හෑම් විසින් ඉදිරිපත් කරපු ආකෘතිය. මේ කරුණු පහ පුද්ගලයෙක් රාජකාරී කිරීමේදී සලකා බලන්න ඕන කරුණු පහ. මොකද ඒවා පුද්ගල ගුණාංග, මානසික ගුණාංග, චර්යාමය ගුණාංග. මේ දේවල් භාවිත කරන්න පුළුවන් නම් මිනිස්සු හරි කැමතියි තමන්ගේ රැකියාව තුළ. ඔයගොල්ලෝ තමන්ට
තට්ටු කරලා බලන්න මේවා ඔයගොල්ලෝ ගාව තියෙනව නේද කියලා. මේවා පාවිච්චි කරන්න ඉඩ හම්බ වෙනවා නම් හරිම කැමතියි. හරිම කැමතියි. අනිත් එක තමයි මිනිස්සු හරි කැමති මම අනිත් එක්කෙනාට වඩා වෙනස් කියලා පෙන්වන්න. ඩයිවර්සිටි එකට. ඒකනේ දැන් එකම තට්ටු නිවාස හදලා දුන්නට මිනිස්සු එක එක පාට ගා ගන්නවා. එක එක මේ මල් පෝච්චි දෙනවා. එන්න විලාසිතා එලා තින්නේ ඒකයි. මේකම පොණ්ඩ විලාසිතා බලන්නකො. මම අනිත් එක්කෙනාට වඩා වෙනස් කියලා පෙන්වන්න දරන උත්සාහය. මේ චර්යාමය ගුණාංග භාවිත කරන්න පුළුවන් නම් මේ රැකියාව කාර්යක්ෂම කරන්න පුළුවන්, ඵලදායී කරන්න පුළුවන් කියන එක හැක්මන්ට අවුල්ද ඉදිරිපත් කරනවා. අපි එන ඉස්සරහට යමු. ලබන සතියේ ඒක ටික සාකච්ඡා කරමු. එහෙනම් සියලු දෙනාටම සුබ දවසක්.